එමනම් නමස්කාරය කියලා අපි පටන් ගනිමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 අද 2020 වර්ෂයේ නොවැම්බර් 9 වෙනි ඉරිදා දින සවස 1ට පවත්වන ධර්ම පන්තිය ධර්ම සාකච්ඡාව ප ဋ ාණ ධර්ම සභාව විසින් Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ධර්ම පන්ති අපි දැන් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ධර්ම පන්තියට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් අපි පිළිගන්නවා. අපි මේ පැය දෙක 1 සිට 3 දක්වා පැය දෙක මේ ධර්මයේ සාකච්ඡා කිරීම පිළිබඳව වෙන් කරගනිමු. ස්වාමින් වහන්සේ ප ဋ ාණ ධර්ම දේශනාව කරන්න තවම වැඩලා නැහැ. ස්වාමින් වහන්සේ වැඩිය අපි ඒ අවස්ථාවේ ස්වාමින් වහන්සේට ප ဋ ාණ පිළිබඳව ඒ ධර්ම පන්තිය නැත්නම් ධර්ම දේශනාව අපි කරන්න ඉඩ දෙමු. ඉතින් අද අපිට තියෙන්නේ පටිසම්භිදා විභංගය. විභංග ප්‍රකරණයේ 15 වෙනි විභංගය පටිසම්භිදා විභංගය. අපි පසුගිය බදාදා දිනේ පටිසම්භිදා විභංගය පිළිබඳව යම්කිසි අර්ථයක් ප්‍රකාශ කරා. මොකද්ද පටිසම්භිදා කියන්නේ? පටිසම්භිදා කියනකොටම අපි දන්නවා පටිසම්භිදාලාභී කියන්නේ සිව් පිළිසිඹියාපත් උත්තමයන් වහන්සේ කෙනෙක්. සිව් පිළිසිඹියාපත් උත්තමයන් වහන්සේලා සීක භූමියේ ඉන්න පුළුවන්, අසීක භූමියේ ඉන්න පුළුවන්. සීක භූමිය කියනකොට සෝවාන්, සකදාගාමි, අනාගාමි. අසීක භූමිය එනකොට අරිහත් චීනාශ්‍රවයන් වහන්සේලා. අපි එදා කතා කරා ආනන්ද ස්වාමීන් වහන්සේ චිත්ත ගෘහපති ආදී චිත්ත ගෘහපති තවත් ගිහි පිරිස් පුජ්‍යුත්තරා උපාලි ගෘහපති ධම්මික උපාසක චිත්ත ගෘහපති යන ඒ පුජ්‍යලයන් සීක භූමියෙන් පටිසම්භිදාලාභියෝ. එතකොට පටිසම්භිදාලාභියට හේතු කාරණා වෙන කාරණා පහක් ගැන අපි කතා කරා. අධිගමයෙන්, ඒ කියන්නේ ආර්ය මාර්ගයට පිවිසීමෙන් මේ පටිසම්භිදා ලැබෙනවා. එහෙම නැත්නම් පරියාප්ති බුද්ධ වචනේ ප්‍රකට කිරීමෙන් ඒත් පටිසම්භිදාලාභී වෙනවා. ධර්ම ශ්‍රවණය ඒකත් හේතු කාරණා වෙනවා. ඊළඟට පරිපුච්ඡා අට කතා ධර්ම සාකච්ඡා ආදී පරිපුච්ඡා බහුලෝ කිරීම නිසා පටිසම්භිදාවට එකපත් වෙනවා. තවත් කාරණයක් තියෙනවා පුබ්බ යෝග පෙර යෝගාවචර භාවය. අපි මේ කාරණයක් අපි කතා කරා. හරණ පච්චාහරණ ගති ගත පච්චාගත ආදී වත සමාදන් වෙලා
పూర్ව භවවලදී ඒ පටිසම්භිදා ලාභයට හේතු කාරණා වෙනවායි කියලා. දැන් අපි අද කතා කරන්නේ මොකද්ද මේ පටිසම්භිදා කියන කාරණේ. එතකොට විභංග පාළියේ පටිසම්භිදා මෙන්න මේ විදිහට විස්තර කරනවා. චතස්සෝ පටිසම්භිදා, අත්ථ පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුක්ති පටිසම්භිදා, පටිභාන පටිසම්භිදා. ඒක විස්තර කරනවා අත්තේ ඥානං පටිසම්භිදා, ධම්මේ ඥානං ධම්ම පටිසම්භිදා, తత్ర ධම්ම නිරුක්තාභිලාපේ ඥානං නිරුක්ති පටිසංවිදා, ඥානේසු ඥානං පටිභාන පටිසම්භිදා. මේ කාරණේ මේ සංක්ෂේපයෙන් මේ පටිසම්භිදා හතර විස්තර කරලා තියෙන ආකාරය. අර්ථේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදාවයි. අපි සිංහල පැත්තට ගියොත් අපි මේක විස්තර කරගන්න ලේසියි. අර්ථේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදාවයි. ඊට පස්සේ කියනවා ධර්මයේ ප්‍රභේදගත ඥානය ධර්ම පටිසංවිදායි. අර්ථේ ධර්මයේ ප්‍රභේදගත ඥානය අර්ථේ ධර්මයේ ස්වභාව නිරුක්ති සංඛ්‍යාත ශබ්දේ ප්‍රභේදගත ඥානය නිරුක්ති පටිසංවිදාවයි. සර්වත්‍ර ඥානයේ ප්‍රභේදගත ඥානයේ පටිභාන සංවිදායයි. දැන් අපි මෙතන කල්පනා කරොත් අපිට පේනවා අර්ථේ ප්‍රභේදගත ඥානය, අර්ථේ ප්‍රභේද විමසීම වශයෙන්, අර්ථේ ප්‍රභේද දැනීම වශයෙන්, විමර්ශනය කිරීම වශයෙන් අර්ථ පටිසංවිදාව ප්‍රභේදගත කියන්නේ ඒ ආකාරයට අපි පටිසම්භිදා මග්ගපාළිනුත් මේ කාරණය මේ ඡේදය විස්තර කළා. පටිසම්භිදා මග්ගපාළියට ගිහිල්ලා පටිසම්භිදා පිළිබඳ කොහොමද දේශනා කරලා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. එතකොට ධර්මයේ ප්‍රභේදගත ඥානය, ධර්මයේ එක මහත්මයෙක්ගේ කැමරා එක ඔන් වෙලා තියෙනවා. ලාල් මහත්මයාගේ කැමරා එක ඔන් වෙලා තියෙනවා. ඒක අයින් කරගත්තොත් හොඳයි. ප්‍රභේද වශයෙන්, විමසීම වශයෙන්, ප්‍රභේද පවතින වශයෙන් දැන ගැනීමයි ප්‍රභේදගත ඥානය කියලා කියන්නේ. මේක පටිසම්භිදා මග්ගපාළියේදී ඉතාම අලංකාර විදිහට විස්තර කරනවා. ඒ කාරණේට අපි මේ කාරණේ කතා කරලා යමු. තවමත් තියෙනවා කැමරා එකක් ඔන් වෙලා. එතකොට අර්ථේ ප්‍රභේදගත ඥානය කියලා විස්තර කළා. ඊට පස්සේ කියනවා ධර්මයේ ප්‍රභේදගත ඥානය. ඊට පස්සේ කියනවා අර්ථේ ධර්මයේ ස්වභාව නිරුක්තිය. මෙතන ස්වභාව නිරුක්තිය කියනකොට අපි දැනගන්න ඕන යම්කිසි ධර්මයක ඒ වචන ශබ්දයට පරිවර්තනය කිරීම, අර්ථය ශබ්දයට පරිවර්තනය කිරීම, ඒ කියන්නේ නිරුක්තිය, පද නිරුක්තිය ආකාරයට දැක්වීම තමයි ස්වභාව නිරුක්තිය. එතකොට මේ භාෂාව කියන කාර්යයට පොඩ්ඩක් ඔබට ගිහිල්ලා ඊට වඩා ගැඹුරුයි මෙතන කාරණේ කියන්නේ. එතකොට ඒ ස්වභාව නිරුක්තිය අර්ථයේ ධර්මයේ තියෙන ඒ ධර්මයේ තියෙන ප්‍රභේදගත ඒ ධර්මයේ අර්ථය විශේෂ ස්වභාව නිරුක්තිය වචන වලට පරිවර්තනය කිරීම, යම් කිසි කෙනෙකුට තේරුම් ගැනීමට හැකියාව වන විදිහට පරිවර්තනය කිරීම, ඒ වචන වල අර්ථ විග්‍රහ කිරීම ස්වභාව නිරුක්තිය. එතකොට ඒකේ ප්‍රභේදගත ඥානය නිරුක්ති පටිසම්භිදාව කියලා විස්තර කරනවා. ඊට පස්සේ කියනවා සර්වත්‍ර ඥානයේ ප්‍රභේදගත ඥානය පටිභාන සම්. ඒ කියන්නේ අර්ථේ ධර්මයේ සහ නිරුක්තිය කියන මේ තුනේම ඒ තුනම එකට කැටි කළා සර්වත්‍ර ඥානය ප්‍රභේදගත ඥානයේ පටිභාන
ඒ කියන්නේ මේ ධර්ම ස්වභාවය විස්තර කිරීමේ හැකියාව, නැවත ප්‍රකාශනය කිරීමේ හැකියාව, තවත් කෙනෙකුට අර්ථ කිරීමේ හැකියාව. ඒකට පටිභාණයේදී සියලුම ඥානයන් ඒ ඥාන ඉස්සලා කියපු ඥාන තුනම පිළිබඳව තියෙන පටිභාණය තමයි පටිභාණ සංවිදාය කියලා කියන්නේ. එතකොට මෙතන කතා කරන්නේ ඥානය පිළිබඳවමයි. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ පරමාර්ථ වශයෙන් ප්‍රඥාව කියන චෛතසිකයේ වශයෙන්. ඒතර ප්‍රඥාවේ තියෙන ස්වභාවයන් හතරක් තමයි අපි විස්තර කරන්නේ. අර්ථයේ වශයෙන් දක්නා ප්‍රඥාව, ඒ යම් කිසි ධර්ම පිළිබඳව තියෙන ප්‍රඥාව, ඒ ධර්මයන්ගේ නිරුක්ති එක පද නිරුක්ති ආකාරයට වර්ග කිරීමේ ප්‍රඥාව, ඒ ධර්ම අර්ථ ධම්ම නිරුක්ති කියන ඒ තුනේම නැවත ප්‍රකාශ කිරීම ප්‍රතිභාණයේ තියෙන ප්‍රඥාව කියන හතර. ඒතර ප්‍රඥා හතරක් වෙලා තියෙනවා. ප්‍රඥා හතර විදයි. හැබැයි මුලින් කියපු ප්‍රඥා තුනම පිළිබඳවයි හතරවෙනි ප්‍රඥාව තියෙන්නේ. තවත් එක විදිහකට කිව්වොත් අර්ථයයි ධර්මයයි වෙන් කරගත්තොත් ඒ ප්‍රඥාව, ඒ ප්‍රඥා දෙක පිළිබඳව නිරුක්තිය තමයි නිරුක්ති ප්‍රඥාව. නිරුක්ති පටිසංවිදා වෙන්නේ. එතකොට අර්ථයත් ධර්මයත් නිරුක්තියත් කියන තුනම එකතු කරලා ඒකේ පටිභාණය තමයි පටිභාණ පටිසංවිදායි කියලා විස්තර කරන්නේ. අපි පටිසංවිදා මග්ගපාළියට අපි ගිහිල්ලා මේ කාරණය දැකලා නැවතෙමු. මේක තියෙන්නේ පටිසංවිදා මග්ගපාළිය. පටිසංවිදා මග්ගපාළිය තියෙන්නේ කුද්දක නිකායේ තියෙන ධර්ම ග්‍රන්ථයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මයක්. මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙසැත්ත ඥානවල තියෙන පටිසංවිදා ඥාන හතර. මේ ඥාන ස්වභාවය වෙන කෙනෙකුටපත් වෙන්නේ නැහැ. හැබැයි මේ ඥාන ස්වභාවයේ බුදුරජාණන් වහන්සේගේ ඥාන ස්වභාවයට කිට්ටු නොවන, හැබැයි ඒ පටිසංවිදා ඥාන ලැබෙනවා අපි කියපු අර සීක භූමියත් අසීක භූමියත් පුජ්‍යලයන්ට. දැන් අපි මේකෙන් ග්‍රහණය කරන්න බලමු මොනවද මේ පටිසංවිදා කියන එක. කීසෙයින් අර්ථ පටිසංවිදාය, ධම්ම පටිසංවිදාය, නිරුක්ති පටිසංවිදාය, පටිභාණ පටිසංවිදාව යත්. මෙතන කියනවා හේතුඵල අර්ථයන්හි ප්‍රභේදගත ඥානේ අර්ථ පටිසංවිදාය. එතකොට හේතුඵල කියන එකේ අර්ථ ස්වභාවය ප්‍රකාශ කරන තැන ඒකට කියනවා අර්ථ පටිසංවිදාය. ඒ ධර්මයන්ගේ ප්‍රභේදගත ඥානේ ධම්ම පටිසංවිදාය. නිරුක්ති ශබ්දයේ ප්‍රභේදගත ඥානේ නිරුක්ති පටිසංවිදාය. ඥානයන්හි ඒ සියලු ඥානයන්හි ප්‍රභේදගත ඥානේ පටිභාණ පටිසංවිදාය. ඊළඟ ඡේදයේදී විස්තර කරනවා අර්ථ නානත්වේ ප්‍රභේදගත ඥානේ අර්ථ පටිසංවිදාය. ඊළඟට ධම්මනානත්වේ ප්‍රභේදගත ඥානේ ධර්ම පටිසංවිදාය. නිරුක්ති නානත්වේ ප්‍රභේදගත ඥානේ නිරුක්ති පටිසංවිදාය. ඥාන ත්‍රේම ඒ අපි කියපු ඥාන තුනේම ඥාන නානත්වේ ප්‍රභේදගත ඥානය ප්‍රතිභාණ පටිසංවිදාය. ඒක තවත් ආකාරයකට විස්තර කරනවා අර්ථ විනිශ්චයේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදාය. ධර්ම විනිශ්චයේ ප්‍රභේදගත ඥානය ධම්ම පටිසංවිදාය. නිරුක්ති විනිශ්චයේ ප්‍රභේදගත ඥානය නිරුක්ති පටිසංවිදාය. ඥාන විනිශ්චයේ ප්‍රභේදගත ඥානය පටිභාණ පටිසංවිදාය. මම හිතන්නේ අපි ප්‍රභේදගත කියන කාරණයට උත්තරය එතනින් ඇති කියලා මම හිතනවා. අපි නැවතත් විභංග පාළියට යමු. මේ තියෙන්නේ පටිසංවිදා මග්ග ප්‍රකරණයේ ඒ ඥාන තෙසැත්ත ඥානවල ඒ ඥාන පෙන්වු කරලා තියෙන ආකාරය. දැන් අපි බැලුවොත් මේ පළවෙනි ඡේදයට එන අර්ථයක් අපි ගත්තා. එතකොට මේ ඥාන හතරක් තියෙනවා. අර්ථ ධම්ම නිරුක්ති පටිභාණ කියලා.
ඒ හතරම තියෙන්නේ ප්‍රඥා චෛතසිකය. ඒ ප්‍රඥා චෛතසිකේ විවිධත්වය තමයි එතන පෙන්වු කරන්නේ. දැන් 770 ඡේදයට ගියොත් අපිට පේනවා පටිසංවිදාව හතරකි. අර්ථ පටිසංවිදා, ධම්ම පටිසංවිදා, නිරුක්ති පටිසංවිදා, පටිභාන පටිසංවිදා. දැන් මෙතන විස්තර කරන්නේ මේකට කියනවා සත්‍යවාරය කියලා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින්න ස්වභාවය පටිසම්භිදා වලින් පෙන්වුම් කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මය. දැන් අපි පෙන්නනවා දුක්ඛේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදාය. අපි දන්නවා චතුරාර්ය සත්‍යයේ තියෙනවා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා. එතකොට අපි දන්නවා දුක්ඛය කියන්නේ සමුදය සත්‍ය හේතුවෙන් ඇති වුණ දෙයක්. දුක්ඛය කියන්නේ ඵලයක්, හේතුව සමුදය. තෘෂ්ණාව. තෘෂ්ණාව හේතුවෙන් දුක්ඛය ඇති වුණා. ඔන්න දුක්ඛය කියන්නේ තෘෂ්ණාවේ ඵලයක්. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය නිරෝධගාමිනී පටිපදා සත්‍ය ඒ ඵලයක්. නිරෝධගාමිනී පටිපදා සත්‍ය අපි වැඩුව බැවින් අපිට ලැබෙනවා නිරෝධය, නිර්වාණය. එතකොට ඒ හේතුව නිරෝධගාමිනී පටිපදා, ඵලය නිරෝධ ආර්ය සත්‍ය. එතකොට මෙතන ඒක විස්තර කරනවා මේ විදිහට. දුක්ඛේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදාව. දුක්ඛ සමුදය ප්‍රභේදගත ඥානය ධර්ම පටිසංවිදාව. එතකොට හේතුව ධර්ම පටිසංවිදාව, ඵලය අර්ථ පටිසංවිදාව. දැන් අපි එතන ඉදිරියට ගියාම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායේ ප්‍රභේදගත ඥානය ධර්ම පටිසංවිදාය. දුක්ඛ නිරෝධයේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදාය. එතකොට දුක්ඛ නිරෝධයේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදාය. ඒ කියන්නේ ඵලයක්. මේ යම් කිසි කාරණයක ඵලයක් වශයෙන් ලැබුණේ නිරෝධය, දුක්ඛ නිරෝධය. ඒකේ හේතුව මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන්නේ ධර්ම ස්වභාවය. ඒකෙන් ලැබුණ ඵලය දුක්ඛ නිරෝධය. ඒක අර්ථ පටිසංවිදා. එතකොට අපි දැක්කා අර්ථ පටිසංවිදාව කියන්නේ ඵල ස්වභාවය, ධර්ම පටිසංවිදාව කියන්නේ හේතු ස්වභාවය. මේ හේතුඵල ස්වභාවය පෙන්වුම් කරනවා පටිසම්භිදා ඥාන වලින්. දැන් අපිට ඒ කාරණේ මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. දුක්ඛේ ප්‍රවේදගත ඥානේ අර්ථ පටිසංවිදාය, දුක්ඛ සමුදය ප්‍රවේදගත ඥානේ ධර්ම පටිසංවිදාය, දුක්ඛ නිරෝධේ ප්‍රවේදගත ඥානේ අර්ථ පටිසංවිදාය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේ ප්‍රවේදගත ඥානේ ධර්ම පටිසංවිදාය. දැන් අපි හේතුඵල සංදි දෙකක් පෙන්වුවා. දැන් කියනවා එහි ස්වභාව නිරුක්ති සංඛ්‍යාත ශබ්දේ ප්‍රවේදගත ඥානේ නිරුක්ති පටිසංවිදා. ඒ කියන්නේ අර කියපු කාරණා ඉස්සලා කියපු අර්ථයේ ධර්මයේ ස්වභාව නිරුක්තිය, පද නිරුක්තිය, ඒක භාෂා ඒක ප්‍රකාශනය කිරීමේ නිරුක්ති ස්වභාවයේ ඥානය නිරුක්ති පටිසංවිදා. ඊට පස්සේ කියනවා ඥානේ ප්‍රභේදගත ඥානේ. ඉහත සඳහන් සියලු ඥානයන්ගේ සර්වත්‍ර ඥානයන්ගේ ප්‍රභේදගත ඥානේ පටිභාන පටිසංවිදායි කියලා විස්තර කරනවා. මෙන්න මෙහෙමයි එතන ඔය ආර්ය සත්‍ය වාරයෙන් සත්‍ය වාරයෙන් විස්තර කරන ක්‍රමය. දැන් අපි ඊළඟට යමු හේතු වාරය. ඊළඟට තියෙන හේතු වාරය දැන් 771 පටිසංවිදාව සතරකි. අර්ථ පටිසංවිදා, ධම්ම පටිසංවිදා, නිරුක්ති පටිසංවිදා, පටිභාන පටිසංවිදායි කියලා ඔන්න පටිසංවිදා හතර ප්‍රකාශනය කරා. දැන් තියෙනවා හේතුවේ ප්‍රභේදගත ඥානයේ ධර්ම පටිසංවිදා. එතන හේතුව ඵලය කෙලින්ම කියනවා. හේතුවක ප්‍රභේදගත ඥානයේ ධම්ම පටිසංවිදා, හේතු ඵලයේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදාය. දැන් හේතුත්
තේරුම් ගත්තා, හේතුවේ ඵලයේ තේරුම් ගත්තා. හේතුවේ ප්‍රභේදගත ඥානය ධර්ම පටිසංවේදාව, හේතු ඵලයේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවේදාව. ඊට පස්සේ හේතුවේ සහ ඵලයේ එහි ස්වභාව නිරුක්ති ශබ්දයේ ප්‍රභේදගත ඥානය නිරුක්ති පටිසංවේදාව. එතන හේතුව ඵලය කියන එකේ ස්වභාව නිරුක්තිය, ඒ පද නිරුක්තිය, ඒ වචන ශබ්දයට ප්‍රකාශ කිරීමේ ශක්තිය ප්‍රභේදගත ඥානය නිරුක්ති පටිසංවේදාව. සර්වත්‍ර ඥානයේ ඒ ඥානයන් යතින් කියපු ඥාන සියල්ලම ප්‍රභේදගත ඥානයේ පටිභාන පටිසංවේදාව. අර ආකාරයටම හේතුඵල ස්වභාවය පෙන්වුම් කරා. ඊට පස්සේ අපි දැන් ඊළඟ එකට යමු. අපේනවද දන්නේ මේ මදි දෙක පේනවස පොඩි යකුරු. ඉතින් අර අනිත් හරි. දැන් අපි 771ට 772 772 තියෙන්නේ ධර්ම වාරය. අපි ඉස්සෙල්ලාම සත්‍ය වාරය කරා, ඊළඟට හේතු වාරය කරා. දැන් තියෙන්නේ ධර්ම වාරය. මේ ධර්ම වාරය විස්තර කරන්නේ ඔය ආකාරයටම අපි එතන බලමු. 772 පටිසංවිදාව 4කි. අර්ථ පටිසංවිදා, ධම්ම පටිසංවිදා, නිරුක්ති පටිසංවිදා, පටිභාන පටිසංවිදාය කියලා 4යි. දැන් කියනවා යම් ධර්ම කෙනෙක් හටගත්තාහු, උපන්නාහු, ප්‍රත්‍ය සමවායෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසසින් නිපන්නාහු, පහළ වූවා වෙද්ද. මේ කියන්නේ හටගත් ධර්ම කෙනෙක් ගැන කියන්නේ. මේ ධර්මයන්ගේ ප්‍රභේදගත ඥානයේ අර්ථ පටිසංවේදායයි. ඒ කියන්නේ යම් හේතුවක් නිසා යම් ධර්ම කෙනෙක් හටගත්තාහු, උපන්නාහු, ප්‍රත්‍ය සමවායෙන් නිපන්නාහු, වෙසසින් නිපන්නාහු, පහළ වූවා වෙද්ද ඒ ධර්මයන්ගේ ප්‍රභේදගත ඥානයේ අර්ථ පටිසංවේදාය. මේ කියන්නේ ඵලයක ප්‍රභේද ආර්ථයෙන් තමයි අර්ථ පටිසංවේදාව විස්තර කරන්නේ. ඊට පස්සේ කියනවා යම් ධර්ම කෙනෙකුන් කෙරෙන් ඒ ධර්මය හටගත්තාහු, උපන්නාහු, ප්‍රත්‍ය සමවායෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසින් නිපන්නාහු, පහළ වූවා වෙද්ද ඒ ධර්මයන්ගේ ප්‍රභේදගත ඥානයේ ධර්ම පටිසංවේදාය. දැන් මේ මොකද කියන්නේ? අර පහළ වුණා කියන ඒ ධර්මය පහළ වුණේ යම් ධර්මයක හේතුවකින්. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්වේ ප්‍රත්‍යඋත්පන්න ගැන. දැන් කතා කරන්නේ ප්‍රත්‍ය ධර්ම ගැන. ඒ ප්‍රත්‍ය ධර්මයන්ගේ ප්‍රභේදගත ඥානයේ ධර්ම පටිසංවේදාය. ප්‍රත්‍යෝත්පන්නයන්ගේ ප්‍රභේදගත ඥානයේ අර්ථ පටිසංවේදාය. එතකොට අපි දැන් මේ බලන්නේ ප ဋ ාණ ණය ක්‍රමයෙන් මේ පටිසම්භිදා ණය දකින්න ස්වභාවය. නැත්නම් පටිසම්භිදා ආකාරයෙන් ප ဋ ාණ ණය දකින්න ස්වභාවය. මේ දෙකම දෙපැත්තට හිතන්න පුළුවන්. යම් ධර්ම කෙනෙක් නිසා වෙනත් ධර්ම කෙනෙක් හටගත්තා වුණා ඒවට කියනවා ප්‍රත්‍යෝත්පන්න ධර්ම. අර උපකාරක වුණ ධර්මයට කියනවා ප්‍රත්‍ය ධර්මය කියලා. එතකොට ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ ප්‍රභේදගතව විනිශ්චය කරන ඥානයට කියනවා අර්ථ පටිසංවේදාය කියලා. ඒ ප්‍රත්‍ය ධර්මයන්ගේ ප්‍රභේදගත ඥානයට කියනවා ධර්ම පටිසංවේදාය කියලා. ඒක තමයි 772 ඡේදයේදී කියන්නේ. ඊට පස්සේ කියනවා එහි ස්වභාව නිරුක්ති ශබ්දයේ ප්‍රභේදගත ඥානයේ නිරුක්ති පටිසංවේදාය. ඒ කියන්නේ ඒ ඉස්සල කියපු ධර්ම දෙකේම අර්ථය සහ ධර්මයේ ස්වභාව නිරුක්ති ශබ්දයේ ප්‍රභේදගත ඥානයේ නිරුක්ති පටිසංවේදාය. මේ ස්වභාව නිරුක්තිය නිතරම ශබ්දයේ ප්‍රභේදගත ඥානයේ විදිහටමයි විස්තර කරන්නේ. හේතුව මේක ශබ්දාරම්මනයි. මේක ශබ්දයකට පරිවර්තනය වෙනවා. අර්ථය ශබ්දයකින් පරිවර්තනය කිරීමේ ස්වභාවය. එතකොට නිරුක්ති පටිසංවේදාය ඒ සියලු ඥානයන්ගේ ප්‍රභේදගත ඥානයේ පටිභාන
පටිසංවිදා. එතකොට මේ ඉස්සෙල්ලා කියන ඥානයන් දෙක අර්ථ ධර්ම කියන දෙකේ නිරුක්තිය පෙන්නනවා නිරුක්ති පටිසංවිදාව. එතකොට ඒ අර්ථ ධම්ම නිරුක්ති කියන තුනේම පිළිබඳ ඥානය තමයි පටිභාන පටිසංවිදා. එතකොට මේ එකින් එකට මේක සම්බන්ධ වෙන ස්වභාවය දකින්න ඕනේ. එතකොට ඒක ප ဋ ාණ ණය විශේෂ පටිසම්භිදා විස්තර කරන ආකාරය. දැන් අපි බලමු තව දුරටත් ගිහිල්ලා කොහොමද මේ හේතුඵල ස්වභාවය පටිසම්භිදා ඥානව තුලින් දකින්නේ කොහොමද කියලා. දැන් 773 බලන්න ඡේදය. පටිසංවිදාව හතරකි. අර්ථ පටිසංවිද්දම්ම පටිසංවිදා නිරුක්ත පටිසංවිද පටිභාන සංවිදා. දැන් කියනවා ජරා මරණේ ප්‍රභේදගත ඥානයේ අර්ථ පටිසංවිදා. මේ යන්නේ මොකද්ද? පටිච්චසමුප්පාද ණය. ඉස්සලා ප ဋ ාණ ණයට ගියා. දැන් පටිච්චසමුප්පාද ණය. පටිච්චසමුප්පාද ණයේ අපි කියනවා අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන මේ විදිහට ගිහිල්ලා ඒකේ මේ ජරා මරණය අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ. මේ අන්තිම හන්දිය ගත්තේ. ජරා මරණය කියන්නේ ඵලයක්. මොන හේතුවෙන්ද හැදුනේ? ජාතිය හේතුවෙන්. දැන් බලන්න ජරා මරණේ ප්‍රභේදගත ඥානයේ අර්ථ පටිසංවිදා. ජරා මරණය කියන්නේ ප්‍රතිඵලයක්. ඒ ජරා මරණේ ප්‍රභේදගත ඥානයේ අර්ථ පටිසංවිදා. ජරා මරණේ සමුදය ප්‍රභේදගත ඥානයේ ධර්ම පටිසංවිදා. ජරා මරණේ සමුදය මොකද්ද? ජාතිය. ජාතිය නිසායි ජරා මරණය ඇති උනේ. ඒකට ජරා මරණේ ප්‍රභේදගත ඥානය ධර්ම පටිසංවිදා. sorry ජරා මරණේ සමුදය ප්‍රභේදගත ඥානයේ ධර්ම පටිසංවිදා. ඊට පස්සේ කියනවා ජරා මරණ නිරෝධේ ජරා මරණේ නිරෝධේ ප්‍රභේදගත ඥානයේ අර්ථ පටිසංවිදා. ජරා මරණේ නිරෝධ කරා නම් ඒ නිරෝධය කියන්නේ ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලයේ ප්‍රභේදගත ඥානයේ අර්ථ පටිසංවිදා. ජරා මරණ නිරෝධගාමිනී පටිපදාවේ ප්‍රභේදගත ඥානයේ ධර්ම පටිසංවිදා. ජරා මරණ නිරෝධ කිරීමේ පටිපදා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ස්වභාවය. ඒක ධර්ම පටිසංවිදා. ඔන්න දැන් එතන කියලා එහෙම ඊට පස්සේ කියනවා එහි ස්වභාව නිරුක්ති શબ્දේ ඒ කියපු කාරණා හතරෙම ස්වභාව නිරුක්ති શબ્දේ ප්‍රභේදගත ඥානයේ නිරුක්තිය සියලු තැන්හි ඥානයේ ප්‍රභේදගත ඥානයේ පටිපාණ සංවිදා. ඒ කියන්නේ ඉස්සෙල්ලා කියපු ඥාන පහේම අර්ථ ධර්ම විශේෂ ස්වභාව නිරුක්තිය ඒ සියල්ලෙම ප්‍රභේදගත ඥානයේ පටිපාණ පටිසංවිදාය කියලා ওই පටිච්ච සමුප්පාද ණය තුලින් මේ දකින්න හැටි. දැන් බලන්න 774 774 විස්තර කරනවා පටිසම්භිදාව හතරකි. දැන් කියනවා අර්ථ ධම්ම නිරුක්ති පටිභාන. ඔන්න පටිසම්භිදා හතර. ඊළඟට දැන් අපි ඉස්සලකේ ජරා මරණය ගන්නේ දැන් කියනවා ජාතිය. එතනින් පටිච්චසමුප්පාදේ ඉහළට යනවා. ජාතියේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදා. ජාතියේ සමුදය ප්‍රභේදගත ඥානය ධර්ම පටිසංවිදාය. ඊළඟට කියනවා ජාතියේ නිරෝධයේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදා. ජාතියේ නිරෝධේ නිරෝධගාමිනී පටිපදාවේ ප්‍රභේදගත ඥානය ධම්ම පටිසංවිදා. අන්න ඒ ආකාරයට මේ පෙය්‍යලං කරලා තියෙන්නේ ඉස්සලා 773 9යි මේක විභාග කරන්න ඕනේ කියන කින්දා. ජාතිය ප්‍රභේදගත ඥානය කියලා පෙය්‍යලං ඒක ටිකක් දාලා තියෙනවා. අපි පාවිච්චි කරන්න ඕනේ 773 තිබුණ ණය. ඊළඟට ජාතියෙන් පස්සේ ජාතියෙන් පටිච්චසමුප්පාදේ ඉහළට යනවන ඊළඟට භවය. භවයේ හේතුවමයි ජාතිය ඇතුනේ. දැන් භවයටත් මේ විදිහට භවයේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදාව භවයේ සමුදය ප්‍රභේදගත ඥානය ධම්ම පටිසංවිදාව අර ආකාරයටම 773 ආකාරයට විස්තර කරන්න පුළුවන් එකින් එක. ඊට පස්සේ උපාදානේ
භවයට හේතුනේ උපාදානෙ. ඊළඟට පියලං කළ තෘෂ්ණාව. තෘෂ්ණාව තමයි හේතුනේ උපාදානෙට. තෘෂ්ණාව. ඊට පස්සේ තෘෂ්ණාවට හේතුනේ වේදනාව නිසා. වේදනාවට හේතුනේ ස්පර්ශය නිසා. ස්පර්ශයට හේතුනේ ෂඩායතන නිසා. ෂඩායතන හේතුනේ නාම රූපේ නිසා. නාම රූපේ හේතුනේ විඥානයේ නිසා. විඥානයේ හේතුනේ සංස්කාරයන් නිසා. සංස්කාරයන්ට හේතුනේ සංස්කාර සමුදය ප්‍රවේදගත ඥානෙ මේ විදිහට ගිහිල්ලා අර්ථ පරිසංගි මේ විදිහට ඒ කාරණා ටික එකින් එක පටිච්චසමුප්පාද ණයෙන් පටිසම්භිදා හතරෙන් විස්තර කරනවා. එතකොට මේ 773 774 විස්තර කරන්නේ පටිච්චසමුප්පාද ණයෙන් කොහොමද මේ පටිසම්භිදා හතර විභාග කරන ක්‍රමය. ඉතින්දි දකින්නේ අපි හේතුඵල ස්වභාවයමයි. මේ හේතුඵල ස්වභාවය ප්‍රකට කරන අවස්ථා හතරක් තමයි මේ අපි දකින්නේ. ඉස්සෙල්ලාම හේතුඵල වශයෙන් අපි දැක්කා. ඒක හේතුව ඉස්සෙල්ලාම සත්‍ය චතුරාර්ය සත්‍ය වශයෙන් දැක්කා. හේතුඵල සංධියක්. ඊට පස්සේ හේතු වාරයේ වශයෙන් දැක්කා. හේතුඵල විදියටම ඊළඟට ධර්ම වාරයේදී ප ဋ ාණ ණය ක්‍රමයෙන් ප්‍රත්‍යුත්පන්න ආකාරයෙන් දැක්කා. ඊට පස්සේ දැන් පටිච්ච සමුප්පාදේ ඒ ධර්ම ස්වභාවයන් ඒ ධර්මයට හේතුඵල වෙන ස්වභාවය පෙන්නලා අපි මේ පටිසංවිදාව විස්තර කරන ක්‍රමය පෙන්වුවා. අපිට තවත් එක ණයක් තියෙනවා තව ක්‍රමයකින්. දැන් මේ 775 ඡේදේ මේක කියන්නේ වෙනත් ක්‍රමයකට. 775 ඡේදේ පෙන්වන්නේ පටිසංවිදාව සතරකි. අර්ථ පටිසංවිදා, ධම්ම පටිසංවිදා, නිරුක්ති පටිසංවිදා, පටිභාන පටිසංවිදා හතර. අර කියපු හතරම. එතකොට ධර්ම පටිසංවිදාව කවරේදීත් මේ කියන්නේ මේ පරියාප්ති ශාසනය ගැන දැන් කතා කරන්නේ. අපි දන්නවානේ පරියාප්ති ශාසනය කියන්නේ ඒ ධර්ම ස්වභාවයන් සියල්ලම එකට කැටි කරපු ඒ ස්වභාවය පරියාප්තිය. එතකොට පරියාප්තිය පෙන්නනවා මේ විදියට. එහි ධර්ම පටිසංවිදාව කවරේදයක් මේ සස්නේ මහන සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදල්ල යන ධර්මයේ දනීද. මේ කියන්නේ නවාංග ශාස්ත්‍රු ශාසනය. දනීද කියනකොට මේ ධර්මය පෙළ වශයෙන් දැනගන්න ඕන. පෙළ වශයෙන් දැනගත්තට මදි ඒ ධර්ම පිළිබඳව අර්ථය දැනගන්න ඕන. එතකොට පාලි පෙළ සහ අර්ථය කියන කාරණා දෙකම. එතකොට මේ ධර්මයේ දනීද. මේ ධර්ම පටිසංවිදායයි කියනු ලැබේ. මේ ධර්ම දැනීම ඒ ධර්ම පිළිබඳව ඥානය ධර්ම පටිසංවිදා. දැන් එතකොට ඒ පෙළ දැනීම ගැන කතා කරේ. එතකොට සූත්‍ර ව්‍යාකරණ අභිධර්මයේ වැටෙන්නේ එතෙන්ට ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදල්ල මේ සියලුම ත්‍රිපිටක ධර්මයේම මේ ඇතුළට වැටලා තියෙන නවාංග ශාස්ත්‍රු ශාසනය. ධර්මයේ මුලදී පෙන්වන්න කරනවා ධර්ම විනය වශයෙන් දෙකට බෙදලා තිබුණා. ඊළඟට ත්‍රිපිටක ධර්ම විදියෙන් සූත්‍ර අභිධර්ම විනය ආකාරයට වෙන් කරලා තියෙනවා. ඒ සියල්ලම කැටි කරලා හැසරක් නවාංග ශාස්ත්‍රු ශාසනය ආකාරයට මේ විදියට පෙන්වනවා. මේ ධර්ම දනීද ඒ පාලි වශයෙන් පෙළ වශයෙන් වාචෝද්ගමණයෙන් වචනාර්ථයෙන් ධර්මයේ දනීද ඒ ධර්ම පටිසංවිදාව. ඊළඟට කියනවා හිතෙම මේ භාෂිතයාගේ අර්ථය මේ භාෂිතයාගේ අර්ථයයි ඒ ධර්ම කොටාසයගේ අර්ථ ප්‍රකාශ කරන්නට පුළුවන්ද? ඒ අර්ථය ප්‍රකාශ කරයිද ඒ භාෂිතයාගේ අර්ථයම දනීද ඒ අර්ථ පටිසංවිදා. ඒ ධර්ම කොටාසවල අර්ථය දැන ගැනීම අර්ථ පටිසංවිදා. දැන් අපිට හොඳට පැහැදිලි ධර්මයේ පිළිබඳව දැනීම ධර්ම පටිසංවිදා. ඒ ධර්මයේ අර්ථය දැන ගැනීම අර්ථ පටිසංවිදා. ඊට පස්සේ කියනවා එහි ස්වභාව නිරුක්ති ශබ්දේ ප්‍රවේදගත ඥානය නිරුක්ති පටිසංවිදා. ඊට පස්සේ සියලු තැන්හි ඥානය
ප්‍රභේදගත ඥානයේ පටිභාන. එතකොට මේ කරන විග්‍රහය යම් කිසි එක ආකාරයකට කරනවායි කියන එක අපිට හොඳට පැහැදිලි වෙනවා. එකේ ඉඳන් 4 දක්වා පෙන්වනවා හේතුඵල ධර්ම ස්වභාවය. ඊට පස්සේ පස්වෙනි එකේ 775 දී පෙන්නනවා සියලු පරියාප්ති ශාසනයෙම එකට ගොනු කළා. එතකොට පටිසම්භිදා ලාභියෙක් මොනවද දන්නේ? සියලු ධර්මම පරියාප්ති ශාසනයෙම දැනගන්න ඕන. සියලු පරියාප්ති ශාසනය පෙළ වශයෙන් දැනගන්න ඕන. පාලි පෙළ වශයෙන් ඒ පාලි පෙළේ අර්ථය දැනගන්න ඕන. ඔන්න පාලි පෙළේ අර්ථය. ඊට පස්සේ මේ හේතුඵල ධර්ම ස්වභාවය දැනගන්න ඕන. හේතුඵල ධර්ම ස්වභාවය චතුරාර්ය සත්‍ය වශයෙන්, පටිච්ච සමුප්පාද වශයෙන්, ප ဋ ාණ ණය වශයෙන්, ප්‍රත්‍යපත්‍යෝපන්න වශයෙන් ඒ දන්න ස්වභාවයේ දන්න පුජ්‍යලයා තමයි මේ පටිසම්භිදා ලාභියා. එතකොට අපිට දැක්ක හැකි පටිසම්භිදා ලාභියෙකුන්නේ තියෙන ඥාන ස්වභාවය ගැන අපිට මේ කාරණයෙන් තේරුම් ගත හැකි. අපි සුත්තාන්ත වාජනේ ඔය විදිහට තමයි විස්තර කරන්නේ. පිටු එකමාරකින් විස්තර කරාට මෙතන තියෙන බොහෝ කාරණා යම් කිසි කෙනෙක් මාත්මික මහත්ෙක් කතා කරන්න තියෙනවා අපි කතා කරලා ඉදිරියට යමු. කරුණාවෙන් කතා කරන්න මේ අපි සාකච්ඡාවක් ආකාරයට යන්නේ. තේරුම් නැති දෙයක් තියෙනවා නම් එහෙමයි, නැත්නම් වෙනත් අර්ථයක් වෙන අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් ඒත් කමක් නැහැ. සමාවෙන්න තේරුම් ගන්නයි. මේ නවාංග ශාස්ත්‍ර ශාසනයේ මේ පදවල තේරුම දැන ගැනීම අවශ්‍යද? පදවල තේරුම දැනගත්තා නම් හොඳයි. මෙතන සර්ව සම්පූර්ණයෙන් කියනකොට මෙතන සුත්ත සූත්‍ර ධර්ම වශයෙන් ගෙය්‍ය, අත්තම ගෙය්‍ය කියනකොට එන්නේ ගාථා වශයෙන් නොවන ධර්ම ස්වභාවයක් වශයෙන් ව්‍යාකරණයකට වැටෙනවා. අභිධර්ම දේශනාවත් ගාථා වශයෙන්, උදාන වාක්‍ය වශයෙන්, ඉති උත්තක කියන්නේ ඒ කාරණේ ගැන මට මම බලලා කියන්නම්. සර් එය මෙසේය කියලා කියන එක නේද? ඔව්. එතකොට මහත්මිය කියනවනම් අනික ජාතක අබ්බුත් ධම්ම වේදල්ල ගැන කියනවද ශ්‍රීමති මහත්මිය? ඔව් එතකොට ජාතක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භාවවල විස්තර තියෙන දේශනා. ජාතක ඊළඟට අද්භූත ධර්ම කියලා කියන්නේ දැන් අර බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ පියුම් 7ක් පිට වැඩියා. ඒ වගේ උන්වහන්සේගේ ඒ අද්භූත දේවල් ප්‍රකාශ වෙන ඒවා. වේදල්ල කියලා කියන්නේ ප්‍රශ්න උත්තර. ප්‍රශ්නෝත්තර වශයෙන් ආපු ධර්ම දේශනා. එතකොට මෙතන සියලු ධර්ම ස්වභාවයන් ඉදිරිපත් කිරීම විදිහට තමයි මෙතන විස්තර කරන්නේ. ඕක නවංග ශාසනය ගැන කියවල තවදුරටත් තේරුම් ගන්න පුළුවන් මොකක්ද ඒ කාරණා වලට එන්නේ කියලා. මෙතන කාරණේ තියෙන්නේ අපිට මෙතන මේ පටිසම්භිදාලාභීක වෙනකොට කියන අර විශාලත්වයේ ප්‍රකාශ වුණා නම් මට නම් හොඳටම ඇති මේ කියන්නේ යම් කිසි පටිසම්භිදා ලාභියෙකුට ඒ ලාභියාට තියෙන ධර්ම ඥාන ස්වභාවය දැක්කනම් මේ කියන්නේ හේතුඵල ධර්ම ස්වභාවය. බුද්ධ ධර්මයේ සම්පූර්ණයෙන් පවතිලා තියෙන හේතුඵල ධර්ම ස්වභාවය. යම් හේතුවකින් යම් දෙයක් සිදු වෙයිද ඒ හේතු වන්නා වූ ධර්ම නැසෙන අවස්ථාවේ ඵලය නැසෙන ස්වභාවය. මේ ස්වභාවයෙන්මයි හැමතැනම බුදුරජාණන් වහන්සේගේ දේශනා පවතින්නේ. ඒක ප්‍රකට වෙන්න තමයි මෙතන කියන්නේ අන්තිමේකේදී මේ නවාංග ශාස්ත්‍රීය ගේන්නේ සියලු ධර්ම ස්වභාවය එකට කැටි කළා. ඒ පෙළ වශයෙන් දැන ගැනීමත් ඒ දැනගත්ත පෙළ වශයෙන් දැනගත් එකේ අර්ථය දැන ගැනීමත් අර්ථය ප්‍රකාශ කිරීමේ ශක්තිය තිබීමත් අර්ථයේ නිරුක්ති ස්වභාවය දැන ගැනීමත් කියන ධර්ම ස්වභාවය. ඒ කාරණේ පිළිබඳව මේ පටිසම්භිදා පිළිබඳව යම් කිසි කෙනෙකුට කතා කරන්න තියෙනවා. මම මේකට අට කතාවෙන් යම් කිසි කාරණයක් විස්තර කරන්නම්.
මේ ස්වභාව නිරුක්තිය කියන එකට යම් කිසි අදහසක් කෙනෙකුට කියන්න පුළුවන්ද? ඕන අදහසක් කියන්න කමක් නැහැ. අපි හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. සාකච්ඡා කිරීමේ අදහසින් පාලි භාෂාව පිළිබඳ දැනුම එන්න මෙහෙම ඒ කාරණේදී කියන්නේ මෙහෙමයි. බොහෝ ඉගෙනගත් පෘථග්ජනයාගේ පටිසම්භිදාවක් නම් නැත. අට කතාවේ විශේෂයෙන් විස්තර කරනවා. ඒ කියන්නේ භාෂා ඉගෙනීම නෙවෙයි පටිසම්භිදාව කියලා කියන්නේ. එතකොට ආර්ය ශ්‍රාවකයෙකු නොවන පටිසම්භිදා ලාභයක් නැත්තේය. ඒ කියන්නේ පටිසම්භිදාවේ මේ අර නිරුක්ති ස්වභාවය එන්නේ භාෂා ඉගෙනීමෙන් නෙවෙයි. මෙන්න මෙහෙම අට කතාවේ ලස්සන කොටසක් මේකේ තියෙනවා. මම ඒක කියන්නම්. යමෙක් ගමක් නොවන මහවනයේ උපන්නේ නම් එහි කතා කරන කිසිවෙක් නැත්තේ නම් හේද තමාගේ ධර්මතාවන් වචන උපදවමින් මගධ භාෂාව කතා කරන්නේය. ඊළඟට කියනවා නිරය තිරිසන් යෝනියද പ്രേත විශේෂද මනුෂ්‍ය ලෝකයේද දිව්‍ය ලෝකයේද යන හැම තැනම මාගධ භාෂාව ඉතා බහුලය. සෙසු ඔට්ටු කිරාත අන්දක යෝන දමිළ භාෂා 18ක් පවතී මේ ඉන්දියාවේ. බ්‍රහ්ම ව්‍යවහාර ආර්ය ව්‍යවහාර සංඛ්‍යාත වූ මේ එකම මාගධ භාෂාව නොපෙරළේ වෙනසක් නොවේ. සම්බුදුන් වහන්සේද ත්‍රිපිටක බුද්ධ වචනය භාෂාවට නැගුණේ මගධ භාෂාවට නැගුණහ. කවර හේින්ද මෙසේ අර්ථය ගෙනහැර දැක්වීමට පහසු වේ. මගධ භාෂාවට නැගූ බුද්ධ වචනේ පටිසම්භිදාවට පැමිණි අයගේ සෝතපත ගමනට පමාවිය. සෝතේ ගැටුණු පමණින් සියක් නයින් දහසක් නයින් අර්ථය වැටේ. වෙනත් භාෂාවකට බුද්ධ වචනේ නැගුණේ නම් පෙළ පෙළා ඉගෙන ගත යුතුය. බොහෝ ඉගෙනගත් පු탁ජනයාගේ පටිසම්භිදාවක් නම් නැත්තේය. ඔන්න ඔය විදිහට තමයි විස්තර කරන්නේ. මේ පටිසම්භිදා ලාභය කියන එක, ඒ ධර්ම ස්වභාවයේ දැනීම කියන එක, නිරුක්ති සංඛ්‍යාත දැනීම කියන එක ඉගෙන ගැනීමෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. තවත් එක තැනක කියනවා භාෂාව නම් සත්‍යය ඉගෙන ගන්නති. යයි කියා මෙහි වෙයි කියන ලදී. මේ භාෂාව කියන එක ඉගෙන ගන්නවා පටිසම්භිදාවේ කියන නිරුක්ති ස්වභාවය ඒ ඉගෙන ගැනීමෙන් සිදුවෙන දෙයක් නෙවෙයි. තිස්සදත්ත තෙරුන් වහන්සේ වනාහි බෝධි මණ්ඩලාදී රන්සලාකගෙන භාෂා 18 අතුරෙන් කවල් භාෂාවකින් කියන්දැයි යයි පැවරීය. එය වනාහි උන්වහන්සේ විසින් ඉගෙනගෙන සිට කරන ලද පැවරීමකි. පටිසම්භිදාවට පැමිණ කරන ලද්දක් නොවේ. උන්වහන්සේ මහා ප්‍රඥාවන්ත බැවින් ඒ භාෂාව කතා කොට ගත්හ. සිහි නොවේද කියන බන්තසෝරක මලලසේකර ආදීහු භාෂා බොහෝ ගානක් ඉගෙන ගත්තා. ඒ පටිසම්භිදාවේ නිරුක්ති සංඛ්‍යාත ධර්ම ස්වභාවයට පැමිණ නැති කියන කාරණේ තමයි විස්තර කරන්නේ. එතකොට මේ නිරුක්තිය කියන එක ස්වභාව නිරුක්තිය කියන එක හරියටම අපි තේරුම් ගන්න ඕන. ඒක භාෂා ඉගෙනීමේ තුලින් එන සිද්ධියක් නෙවෙයි, ඊට වඩා හුඟක් ගැඹුරුයි. මේ රත්නායක මහත්මිය නේද? මට තේරෙන්නේ නැහැ ඔබතුම කතා කරන එක. හරියට පැහැදිලිද? නිරුක්තිය කියන්නේ මොකද කියලා නම් තේරුම් ගත්තේ ව්‍යාකරණය කියලා. ඒක හරිද කියලා අහන්නේ. වෙන කෙනෙකුට කියන්න කියනෝ මේ ඒ වචන තේරෙන්නේ නැහැ. ඒ කියන එක පැහැදිලි නෑ. මං හිතන්නේ මට ඇහුනේ නිරුක්තිය කියන්නේ ව්‍යාකරණද කියලා අහනවා වගේ. එහෙමද රාමනායක මහත්මයා? නිරුක්තිය එහෙමද? ඒක තමයි අහන්නේ. මං අහන්නේ නිරුක්තිය ස්වභාවය කියන්නේ මේ ව්‍යාකරණයද කියලා. දැන් පාලි ව්‍යාකරණය කියනවා. එහෙම කියනෝනේ ඒකද කියලා.
නිරුක්තිය කියන ව්‍යාකරණ කොටසකුත් එනවා ඇති. පද දැන් අපි කියමුත් යම්කිසි වචනයක් අනිත්‍ය අනිච්ච කියන එක විවිධ වශයෙන් විග්‍රහ කරනවා. එහෙම යන්න ඒ වගේ ඒ කියන්නේ වචන ආර්ථය පද බෙදීම ඒ පද ලාංඡන බෙදීමේ ස්වභාවය තමයි නිරුක්තිය. ඒක හරියටම හරි. යම්කිසි වචනයක් කියනකොට ඒ වචනේ අර්ථය හරියටම ග්‍රහණය කර ගැනීම. ඒ වචනේ අර්ථය ග්‍රහණය කර ගැනීමේ ශක්තිය ග්‍රහණය කරගන්න පුළුවන් වෙන විදිහට අර්ථය ප්‍රකාශ කිරීම. ඒක තමයි නිරුක්තිය. මම ප්‍රකාශ කරනවා නම් මම ප්‍රකාශ කරන දේ අනික් අයට තේරුම් යන විදිහට නිවැරදි අර්ථයෙන් ප්‍රකාශ කිරීම. ඒක තමයි මට කියන්න පුළුවන්. එතනින් එහාට මේ නිරුක්තියට මට අර්ථවචනය කරන්න අමාරුයි. මම අර අපි භාෂා ඥානයේට ඔබට ගියපු දෙයක්. භාෂා ඥානය කියන්නේ බොහොම ලාමක තත්ත්වයේ තියෙන එකක්. දැන් මෙතන අර මේ අංක 5න් දුන්න අර්ථය තේරුණා නම් අපිට එතනින් ඉදිරියට යන්න පුළුවන්. එරුවන් සර්ණයි සර්. එරුවන් සර්ණයි. සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකේ පටිභාන පටිසම්භිදා කියන්නේ සර්වඥතා ඥානය ප්‍රභේදගත ඥානය කියලා කියනවා. එතකොට ඒක අනිත් අයට දැන් ඒ කියන්නේ මේ සේකා අසේකායට එන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මෙහෙමයි සේක භූමියේ පටිසම්භිදා ලාභීන් ඉඳලා තියෙනවා. සේක භූමියේ පටිසම්භිදා ලාභීන් අපි නම් කළා තියෙනවා. බොහෝම අය හිටියද කියන එක දන්නේ නැහැ. සේක භූමියේදී 5 දෙනෙක් නම් කළා තියෙනවා. ඒගොල්ලන්ට හම්බෙන්නේ සෝවාන් මාර්ගස්ථයෙකුට. ඒ කියන්නේ ආර්ය මාර්ගයට පිහිසිය නැති කෙනෙකුට පටිසම්භිදා නැහැ. ආර්ය මාර්ගයට පිවිසීම සෝවාන් තමයි ප්‍රථම අවස්ථාව. එතකොට ප්‍රථම අවස්ථාවෙන්වත් එපිටට ගියපු කෙනෙකුට තමයි පටිසම්භිදා ලැබිලා තියෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ ඊට පස්සේ චිත්ත ගෘහපති නම් අනාගාමී ස්වභාවයෙන් ධම්මික උපාසකත් අනාගාමී. ඒතර උපාලි ගෘහපති කුජුත්තර මේ ආදීන්ට පටිසම්භිදා සීක භූමියේදී ප්‍රභේදගතයි කියලා විස්තර කරනවා. එතකොට මහා 80 මහා ශ්‍රාවකයන්ට ඒගොල්ලෝ අසීක භූමියේ ඒගොල්ලන් පටිසම්භිදාලාභී සියලුම රහතුන් වහන්සේ පටිසම්භිදාලාභී නොවේ. පටිසම්භිදාලාභී යම්කිසි 80 මහා ශ්‍රාවකයන් පටිසම්භිදාලාභී. අන්න ඒ විදිහටයි විස්තර කරන්නේ. ගුරුතුමනි සේක භූමියට පැමිණීම සෝවා මාර්ගයේ විතරක්ද නැත්නම් සෝවා මාර්ගයේ සිට අරහත් මාර්ගය දක්වා තියෙන හතත් එක්කද? ඔව් සේක භූමිය කියනකොටම රත්නායක මහත්මිය මේ සෝවාන් පලස්ත පුජ්‍යලයා සෝවාන් මාර්ගයෙන් උඩ සෝවාන් පලස්ත පුජ්‍යලයාගේ ඉඳන් අරහත් මාර්ගය දක්වා. එතකොට සෝවාන් පලස්ත පුජ්‍යලයා සතරදාගාමී පලස්ත පුජ්‍යලයා අනාගාමී පලස්ත පුජ්‍යලයා අරහත් මාර්ග කියනකොට ඒ පුජ්‍යලයා අපි පුජ්‍යල ස්වභාවයෙන් කියනවා. ඒ ස්ථාන 7 තමයි සීක භූමිය. තේරුණා. අරහත් ඵලයට පහලින් සමාවෙන්න පස්සේ බුදුවරුන් සිව්පිලිසිබියා පද්ද මොකද මම මේ ප්‍රශ්නේ අහන්න හේතුව ධර්මයේ දේශනා කිරීමේ හැකියාව පස්සේ බුදුවරුන්ට අවම තත්වයක තියෙන නිසා කෙනෙකුට අවබෝධ කරවීමට තියෙන ශක්තිය. එතකොට එතනින් යම්කිසි කාරණේ ගැන නම් මට මහත්මිය මේකයි ওই කාරණේ ගැන ප්‍රකාශ කරලා නැති දෙයක් මට ප්‍රකාශ කරන්න බෑ. එක දෙයක් මට ප්‍රකාශ කරන්න පුළුවන්. අපි දන්නවා පුජ්‍යල ප්‍රඥාති ප්‍රකරණය අපි ඊයේ වෙනදා කරා. පුජ්‍යල ප්‍රඥාති ප්‍රකරණයේදී විස්තර කරනකොට විස්තර කරනවා මෙන්න මෙහි විදියට සම්මා සම්බුද්ධ කියනකොට ශීනාශ්‍රව භාවයට පත් වුණ බල ධර්මයන් වශී භාවයට පත් කරන ලද්දා වූ සර්වඥ ඥානය ලැබුණා වූ පුජ්‍යලයා සම්මා සම්බුද්ධ ඉහළම ඉන්න පුජ්‍යලයා. ඒ ඉහළම ඉන්න ඒ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ තමයි ඒ. ඒතර පච්චේක බුද්ධ වර්ග කරන්නේ මෙහිමයි. පච්චේක බුද්ධ වර්ග කරන්නේ ශීනාශ්‍රව භාවයට පැමිණියා වූ තමා විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ
දසබල ඥානයන් වශීභාවයට නොපැමිණියා වූ සර්වඥතා ඥානයට නොපැමිණියා වූ ඒ බුදුවරයා තමයි පච්චේක බුද්ධ. එතකොට විස්තර කරලා නැහැ පච්චේක බුද්ධ පටිසම්භිදා ලාභීද නැද්ද කියන කාරණේ කියලා නැහැ. ඒ කියන කාරණේ මම දන්නේ නැහැ. මට දන්නේ නැති එකක් ප්‍රකාශ කරන්න බෑ. එතකොට පටිසම්භිදා ලාභීන් විස්තර කරනවා 80 මහා ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට මුලින් 80 මහා ශ්‍රාවකයෝ අසේක භූමියේ එතකොට සේක භූමියේ අර පස් ළම තමයි පස් දෙනා තමයි විස්තර කරලා තියෙන්නේ. ඒක අට කතාවේදී විස්තර කරලා තියෙනවා. අපි ග්‍රන්ථ ආශ්‍රයක් නැතුව යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්න මම කැමති නැහැ. වෙන කාගේ හරි තියෙනවද නෝන මහත්මයා දන්නවද? ඔබතුමී ප්‍රකාශ කරේ දන්නවද? නෑ සර් මට ඒ විදිහට පොඩි ප්‍රශ්නයක් පැන නැගුණ නිසා ඇහුවේ මේ අර්ථ විග්‍රහය බලනකොට නැත්තම් මට ඊට ඉස්සෙල්ලා තිබිච්ච ප්‍රශ්නයක් නෙමෙයි මේ ඒ කියන්නේ ඒක පොඩ්ඩක් ඒක එහෙම සිව්පිලිපිසින්දි ව්‍යාපද්ද කියලා කොහේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවද කියන එක ගැන දැනගෙන එහෙම කියලා නැහැ. කුජල ප්‍රඥප්ති ප්‍රකරණයේදී නැහැ. කුජල ප්‍රඥප්ති ප්‍රකරණයේදී විශේෂයෙන්ම දීලා තියෙනවා ඒ බුදුවරයන් වහන්සේ පච්චේක බුදු කියන්නේ තමා විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරා දුක්ඛ නිරෝධ දුක්ඛ ආදී ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරා. හැබැයි දසබල ඥාන වශීභාවයටපත් උනේ නැහැ. ඒ වගේම සර්වඥතා ඥානයටපත් උනේ නැහැ. එතකොට ඒ දෙක විශේෂ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වඩා පහළින් තමයි පච්චේක බුදුවරුන් ඉන්නේ කියන කාරණය පැහැදිලි කරන්න පුළුවන්. අපිට ඉදිරියට යන්න පුළුවන්ද? දැන් අපිට හරියටම අර්ථය තේරුණා නම් සර් පොඩ්ඩක් මේ ප්‍රශ්නයක් තියෙනවා. කියන්න. අර්ථ මේ ප්‍රභේදගත ඥානය කිව්වහම තව පොඩ්ඩක් බැලුවොත් ඉස්සරහට මේ අර්ථ ප්‍රභේදගත පටිසංවිදාව තියෙන පුද්ගලයාට පුළුවන් ද ධර්ම කොටස දේශනා කරනකොට ඒක ඒ පුද්ගලයාගේ භාෂාවෙන් අර්ථ විග්‍රහ කරන්න පුළුවන් කියන එකද ඕකේ අර්ථය? අන්න ඒක ඒ නිරුක්ති ස්වභාවයට ඔන්න ඔය කාරණේ හරි. ඔය මහත්මිය නැගූ ප්‍රශ්නේ පිටා වැදගත්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බොහෝ කෙනෙකුට ධර්ම දේශනා කරා. බොහෝ කෙනෙකුට ධර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ ඒ භාෂාව ඉගෙනගෙන ධර්ම දේශනා කරායි කියලා කොහෙවත් නැහැ. හැබැයි ඒ බොහෝ කෙනෙකුට අර්ථය වැටෙන ආකාරයට දේශනා කරා. ඔන්න ඔය කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවටත් ඇවිල්ලා ධර්ම දේශනා කරානේ. නැවත් දෙවි බ්‍රහ්මයින්ට ධර්ම දේශනා කරා. ඒ ධර්ම දේශනා කිරීමේ හැකියාව ලැබෙන්නේ ඒ අර්ථයයි ධර්මයයි නිරුක්ති ස්වභාවයට ගිහිල්ලා පටිභාණය තිබුණ නිසා. එහෙම නැත්නම් ඒක කරන්න බෑ. එතකොට අපිට පැහැදිලි වෙනවා මේක භාෂා ඥානෙ නෙවෙයි, භාෂා ඥානෙන් ඔබට ගිහිල්ලා සමාහිත විතක්ක ਵਿਚාර දක්ලා වෙන්නත් පුළුවන්. දැන් අපි අර ඉතා දීර්ඝායුෂ බුදුවරයෝ ඒ දවස්වල දිනේ පැනවල නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට ඉස්සලා හිටපු බුදුවරයෝ දීර්ඝායුෂ්ක බුදුවරයෝ. හැබැයි ඒ කාලේ විනය දේශනා කළා නැහැ. ආනාපාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ කරේ ඒ භික්ෂු නමකගේ විතක්ක ਵਿਚාර, ඒ කියන්නේ ධර්ම ස්වභාවය, එයාගේ සිතේ ස්වභාවය දැකලා එයාට උපදෙස් දෙනවා. ඒ වෙලාවේ උපදෙස් දෙනවා. එතකොට ඒ විදිහට තමයි ඒ භික්ෂුන් වහන්සේලා ඒ විනය ඒ ධර්ම ස්වභාවයේ පවත්වාගෙන තියෙන්නේ. එතකොට අපි දකින්න ඕනේ මේක බොහෝම ගැඹුරු කාරණයක්. අර්ථ ධම්ම නිරුක්ති ඒක ප්‍රකාශ කිරීම යම් කිසි කෙනෙකුට තේරුම් යන විදිහට ප්‍රකාශ කිරීමේ ශක්තිය ඇති බව. එතකොට අර්ථයේ ධර්මයේ ප්‍රකාශ කිරීමේ කියන තුනම එකතු කළා ඒ පිළිබඳව කාර්ය කිරීමේ හැකියාව පටිභාණය.
එතකොට මේක ඊටාම ගැඹීර ධර්ම ස්වභාවයක් කියලා දකින්න පුළුවන්. කොහොමද නිරුක්තිය කරේ කියලා මට අහුවොත් උත්තර දෙන්න බෑ. ඒක ඒ තරම්ම ගැඹීර කාරණයක්. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට දකින්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතරකුත් නෙවෙයි. එක අවස්ථාවක මට මතකයි මේක එන්නේ බුදුරජාන් වහන්සේ රජකහනුවර වැඩ ඉන්න කාලේ ප්‍රථම විනය උපෝසතය කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ උපෝසතයට පැමිණෙනවා. හැබැයි එදා භික්ෂුන් වහන්සේලා බොහෝ ගාණක් ධර්ම සභාවේ ඉන්නවා. ප්‍රථම උපෝසතය කියන්නේ මේ ප්‍රතිමොක්ඛ දේශනේ කියන්නේ ශික්ෂාපද දේශනා කරනවා. එකින් එකට ශික්ෂාපද දේශනා කරනවා. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනාව පටන් ගන්නෙ නැහැ. ඊට පස්සේ ආනන්ද හැමදෙරුව අහනවා ඇයි පටන් ගන්නෙ නැත්තේ කියලා. පටන් ගන්නෙ නැත්තේ කියලා අහනකොට බුදුහාමුදුරුවෝ මුකුත් කියන්නේ නැහැ. දෙවෙනි සැරේත් නැහැ. තුන්වෙනි සැරේ අහනකොට හුඟක් කාල වෙලා ගිහිල්ලා. ඒ වෙලාවේ ආනන්ද හැමදෙරුවට කියනවා දුස්සීලෙක් ඇති පුජ්‍යලෙක් එක්කලා උපෝසතේ කරන්න බෑ කියලා. ඒ අවස්ථාවේ මුගලන් හාමුදුරුවෝ පිරීක්ෂණවා ඒ හැම භික්ෂුන් නමකගේම චිත්ත ස්වභාවය පිරීක්ෂලා එක භික්ෂු නමක් එළියට අරන් ගිහිල්ලා ඊට පස්සේ තමයි උපෝසතේ කරේ. ඒ භික්ෂු නමගේ චිත්ත ස්වභාවය දැකලා තියෙන්නේ මනසින්. විතක් එතකොට ඒ මුගලන් හාමුදුරුවෝ තමයි ඒ කාරණේ කරලා තියෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේකට පුළුවන් වෙනත් පුජ්‍යලයකුන්නේ තේරුම් යන ආකාරයට ප්‍රකාශනය කරන්න ඒ පුජ්‍යලයාගේ විතක්ක ਵਿਚාර ධර්ම ස්වභාවය දැකලා මම හිතන්නේ නිරුක්තිය ඒ තරම්ම ගැඹීර කාරණයක්. මේ කාරණය ගැන වෙන කෙනෙක් කතා කරන්න තියනවාද? එහෙම නැත්නම් අපිට අභිධර්ම වාජනයකට යන්න පුළුවන්. එතකොට මේ සුත්තාන්ත වාජනය අපි තේරුම් ගන්න තියෙන එක තව පොඩ්ඩක් කියන ගුරුතුමනි අර විද්‍යාපත් වන්ද ප්‍රකාරියන ධර්ම පහ ඔබතුමා කියලා දුන්නනේ අධ්‍යමයේ පරියප්තිය සෙවණි පරිචිත්තා පූර්වා ඒගාන කියනවාද පරිචිත්තාව කියන්නේ මහත්මේ කියපු එක මට ඇහුනේ නෑනේ. වෙන කෙනෙකුට ඇහුණා නම් කියනවද මේ ශ්‍රීමති මහත්මිය? මං හිතන්නේ පරිපුච්චා කියන වචන වෙන්නේ නැති ඇහුවේ. පරිපුච්චා කියන්නේ පරිපුච්චා මෙන්න මේ විදිහටයි විස්තර කරන්නේ. ඇත්තටම අභිධර්මයේ ඉගෙන ගැනීමත් යම් කිසි කෙනෙක්ගේ පරිපුච්චා ස්වභාවයක්. පරිපුච්චා නම් අට කතාවල ඉගෙනගත් පෙළෙහි අර්ථය කියවන්නාට පටිසම්භිදා පැහැදිලි. ඒ කියන්නේ පරිපුච්චා කියන්නේ ප්‍රශ්න කර කර ඒ කාරණය නැවත නැවත පිරීක්ෂණ ස්වභාවය. පරිපුච්චා නේද? රාමනායක මහත්මිය සමා වෙනස. රාමනායක මහත්මිය ඒකද ඔබතුමියගේ ප්‍රශ්නේ? ඒක තමයි මට එතකොට අපි දැන් මෙතනින් සුත්තාන්ත වාජනයෙන් ග්‍රහණය කරගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. අර්ථය කියන්නේ ප්‍රතිඵලය. ඒ කියන්නේ හේතුවේ ඵලය. එතකොට ධර්මය කියන්නේ හේතුව. ඒ කාරණේ තමයි මුල හතරෙන්ම පෙන්වන්නේ. ඊට පස්සේ අන්තිම කාරණේදී මේ පරියාප්ති ශාසනයේදී පෙන්වන්නේ මුළු ශාසනයේම පෙළ වශයෙන් පාලි වශයෙන් ධර්ම ස්වභාවය දැනීම ධර්ම ස්වභාවය ඒ ධර්මයේ අර්ථය ප්‍රකාශ කිරීම අර්ථ පරිසංවිදාව. ඔන්න ඔය කාරණේ දැනගත්තාම අපි අභිධර්ම වාජනයට යන්න පුළුවන්. දැන් අභිධර්ම වාජනයට අපි ගියාම අභිධර්ම වාජනේ විභාග කරන්නේ වෙනත් ආකාරයකට. අභිධර්ම වාජනයේදී විස්තර කරන්නේ සියලුම සිත්. අපි සිත් 89ම මෙතන විග්‍රහ කරනවා. සිත් 89 වුණාම අපි ඉස්සෙල්ලම කුසල් සිත් 8න් පටන් ගන්නවා. කුසල් සිත් 8 ඊළඟට ඒ කියන්නේ කාමාවචර කුසල් සිත්, ඊළඟට රූපාවචර කුසල් සිත්, ඊළඟට
අරූපාවචර සිත් ඊළඟට ලෝකෝත්තර සිත්. ඊට පස්සේ මෙතන විග්‍රහ කරනවා අකුසල් සිත් 12. ඊට පස්සේ ඒ අකුසලයන්ගේ කුසලයන්ගේ විපාකයේ අකුසලයන්ගේ විපාකයේ සක්‍රියා සිත්. ඒතර සිත් 89ම විස්තර කරන ක්‍රමයක් තමයි මෙතන තියෙන්නේ. දැන් 776ට ගියොත් පේනවා පටිසංවිදාව 4කි. අත්ත ධම්ම නිරුක්ති පටිභාන. කුසල ධම්මෝ කවරේද යත්. දැන් මේ කුසල ධර්ම මොනවද කියලා. යම් කාලයක රූපාලම්බනේ වෙයි, සද්ධාලම්බනේ වෙයි, ධම්මාලම්බනේ වෙයි. මේ කියන්නේ අපි රූප මේ කාමාවචර කුසල් සිත ධම්ම සංගණයේදී විස්තර කරන ආකාරය. එතකොට මේ ආරම්මණය කිව්වා. යලි යම් අරමුණක් අරඹ සොම්නස්සහගේ ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තේ උපදනේ වේද. දැන් මෙන්න කාමාවචර කුසල චිත්ත ඉපදෙන්න ලෑස්ති. එසමේ ස්පර්ශ වෙයි, වේදනා වෙයි, සංඥා වෙයි, චේතනා වෙයි, චිත්තය වෙයි. අපි දන්නවා මේ චිත්තෝත්පාදකාණ්ඩයේ සිත ලියන ආකාරය. එහෙම ලියලා අවසාන වශයෙන් කියන්නේ පග්ඝහ වෙයි, අවික්ෂේප වෙයි. මෙතන ස්පර්ශ වෙයි කියලා තිත් තුනක් දාලා තියෙනවා. ඊට පස්සේ අවික්ෂේප වෙයි. මේ කියන්නේ මෙතන සිත් දෙන ධර්ම ටික ඔක්කොම ඇතුළත් කරලා තියෙන්නේ. පරෝපන්නාස ධර්මම ඇතුළත් කරලා තියෙන්නේ. මේ ධර්මය කුසලයෝය. මේ ධර්මය කුසල බව දන්නවා දැන්. මේ ධර්මයන්ගේ ප්‍රභේදගත ඥානය ධර්ම පටිසංවිදායි. මෙතකොට මේ ධර්මයේ ප්‍රභේදගත ඥානය ධර්මයේ අර්ථ වශයෙන් ධර්මයේ කුමක්දයි කියන ධර්මයේ ප්‍රභේදගත ඥානය ධර්ම පටිසංවිදායි. ඔවුන්ගේ විපාකයේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදායි. දැන් ඒක තාරණේ තේරුණාද? මේ කුසල ධර්මයේ ප්‍රභේදගත ඥානය ධර්ම පටිසංවිදායි, කුසලයේ විපාකයේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදායි. දැන් එතකොට විපාකය කියන්නේ ඵලයක්. කුසලයේ කලෙහි විපාකය. එතකොට විපාකයේ ඵලය අර්ථ පරිසංවිදාය. යම් නිරුක්තියකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේද. යම් නිරුක්ති ස්වභාවයෙන් ඒ ධර්මයන් ප්‍රකාශ කෙරෙයිද. ඒක නිරුක්ති පරිසංවිදාය. ඊට පස්සේ කියනවා මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන යම් ඥානයකින් ඥානයන් දැනගනීද. ඒ ඥානයේ ප්‍රභේදගත ඥානෙ. ඒ කියන්නේ මේ ඉස්සලා කියපු ඥාන තුනේම ප්‍රභේදගත ඥානයේ පටිභාන සංවිධාන. එතකොට මේ කුසල ධර්මයේ පිළිබඳව පරිසම්බිදා හතරම ලියලා තියෙනවා. ඒ කුසල ධර්මයේ ප්‍රභේදගත ඥානය ධම්ම පටිසංවිදාව, ඒ කුසල ධර්මයේ විපාකයේ ප්‍රභේදගත ඥානය අර්ථ පටිසංවිදාව, ඒ කුසලයේ සහ විපාකයේ නිරුක්තිය පිළිබඳ එක නිරුක්තිය, ඒ තුනේම ප්‍රභේදගත ඥානය පටිභාන සංවිධානය. දැන් අපිට තේරෙනවා අනේ කාරණේ ওই කාරණය ওই විදිහට තේරුණා නම් එතන ඉහට විස්තර කරන්නෙම ඒ විදිහට. ওই පළවෙනි සිත. ඊළඟට දෙවෙනි සිතේ ඉඳන් බලන්න දෙවෙනි සිතේ ඉඳන් සමාවෙන්න මේ එතන කුසල සිත විස්තර කරද්දී ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය කියලා අදහස් කරේ මොකද්ද සර්? ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේද. ඒ ධර්මයේ නිරුක්තියකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේද. ඒ කියන්නේ ඒ ප්‍රකාශ කරන ඒ ධර්ම ස්වභාවය ප්‍රකාශ කිරීමේ හැටිය. එතන වෙනම අර්ථයක් ගන්න එපා. ප්‍රඥප්ති කියන අපි හිතන ප්‍රඥප්තිය නෙවෙයි මෙතන. මේ දැන් යම් නිරුක්තියකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේද. ඒ කියන්නේ ඒකේ පද නිරුක්තියකින් ඒ ධර්මයේ ස්වභාවය ප්‍රකාශ කරේද කියන එක තමයි එතන අර්ථය වෙන්නේ. එතකොට ඒක තමයි එතන අදහස. ඊට පස්සේ ස්වභාව නිරුක්ති શબ્දේ ප්‍රභේහි ස්වභාව නිරුක්ති શબ્දේ ප්‍රභේදගත ඥානේ නිරුක්ති පටිසංවිධානය. ඒ නිරුක්තියේ ස්වභාව නිරුක්ති શબ્දේ ප්‍රභේදගත ඥානේ නිරුක්තිය. කියන්නේ ධර්මයේ සහ ධර්මයයි ධර්මයේ විපාකයයි දෙක පිළිබඳව ස්වභාව නිරුක්ති සංඛ්‍යාත શબ્දේ ප්‍රභේදගත ඥානේ නිරුක්තිය. අන්න ඒ විදිහට එතන විස්තර කළා. ඒ සියලු ඥානයන් තුනේ මේක පටිභාන පටිසංවිධාන. දැන් මේක දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන තියෙන්නේ මේ කුසල් සිතේ තියෙනවා පටිසම්භිදාව හතරම. කුසල් සිත දැන ගැනීම පිළිබඳව මේ කුසල් සිතේ තියෙනවා කියන එක නෙවෙයි මේකේ තේරුම. මේ හොඳට ඒක ඒ ප්‍රකාශනයේ තේරුම් ගන්න කුසල් සිතේ පටිසම්භිදා හතර තියෙනවා කියන එක නෙවෙයි මේ කාරණය. කුසල් සිත පිළිබඳව පටිසම්භිදා හතර තියෙනවා.
ඒ කාරණේ මම හිතන්නේ ගැටලුවක් වෙනවද? ඒ කියන්නේ කුසල් සිත කුසල බව දැන ගැනීම, කුසලයේ විපාකයේ බව දැන ගැනීම, කුසලයේ සහ විපාකයේ ප්‍රඥප්තිය සංඛ්‍යාත ශබ්දයේ දැන ගැනීම. එතකොට ඒ කාරණා තුන පිළිබඳවම පටිභාණය කියන එක මේ හතර තමයි පරිසම්බිදා හතර. කුසල් සිත ඇතුලේ ඒක තියෙනවා විශ්වාස කරන්න එපා. ඒක නෙවෙයි මෙතන කරන්නේ. මම ඒක හේතුව කියන්නම්. තව ටිකක් යනකොට ඔයාලට තේරෙයි. දැන් ඊට පස්සේ අනිත් සිත් හතටම ලියනවා. අපි මේ ප්‍රකාශ කරේ ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතනේ. ඊළඟට සසංකාරික සිත, උපේක්ෂා සාගත සිත, ඉතිරි ටික ඔක්කොම මෙතන කැටි කරලා තියෙනවා. අනිත් සිත් ටික තියෙනවා. ඊළඟට කියනවා දැන් වෙන්නන 778 කුසල ධර්මයෝ කවරේද යත්. දැන් කියනවා යම් කලෙක මෙතන පටිසංවිදාව හතරකේ අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කුසල ධම්මයෝ කවරේද යත්. යම් කලෙක රූප භව උත්පත්තියක් පිණිස මාර්ගයේ වඩාද. මේ කියන්නේ රූපාවචර සිත. අපි හොඳට දන්නවානේ මේ විදිහට ධම්ම සංගණේ ලියනවා. යම් කලෙක රූප භව උත්පත්තියේ පිණිස මාර්ගයේ වඩාද කාමයන්ගෙන් වෙන්වම සියලු අකුසලයන්ගෙන් වෙන්වම එතන පෙය්‍යාලම් කරලා තියෙනවා. අනිත් ටික ඔක්කොම මෙතෙන්ට වෙනවා නේ. පටවිකසින සංඛ්‍යාත ප්‍රථම ධානයට පැමිණ විසේද. ඒ සමයේ ස්පර්ශ වේ. අයිසරක් ස්පර්ශ වේ, වේදනා වේ, සංඥා වේ, චේතනා වේ, චිත්තේ වේ. ඉතිරි ධර්ම ස්වභාවයේ 56ම දාන්න ඕන. අවික්ෂේප වේ. මේ කියන්නේ මෙන්න කුසල් රූපාවචර කුසල් සිත ලියලා ඉවරයි. මේ ධර්මය කුසලයෝය. මේ ධර්මය කුසලයි. අපි දන්නවා මේ ධම්ම සංගණී ලියන ක්‍රමය. ඒ ධර්මයන්ගේ ප්‍රභේදගත ඥානයේ ධර්ම පටිසංවිදා. ඒ ධර්ම පිළිබඳව ඒ ධර්ම ගැන දන්නා විමසීම් කරන ඒක ඒ ධර්ම ඥානය ධර්ම පටිසංවිදා. ඒ ධර්මයන්ගේ ඔවුන්ගේ විපාකයේ ප්‍රභේදගත ඥානයේ අර්ථය. දැන් ඒ ධර්ම කරා නම් ලැබෙන විපාකයේ ප්‍රභේදගත ඥානයේ අර්ථ පටිසංවිදා. ඊට පස්සේ ධර්මයේ සහ අර්ථයේ දෙකේම නිරුක්තිය සංඛ්‍යාත ශබ්දේ ප්‍රභේදගත ඥානයේ නිරුක්තිය. ඒ ඥාන තුනේම පිළිබඳ ඥානයේ පටිභාන. එකම ක්‍රමයට තමයි යන්නේ. ඔන්න රූපාවචර කුසල් සිතට ලියන ආකාරයත් ඉවරයි. ඊට පස්සේ බලමු අරූපාවචර සිතට ලියන හැටි. මේ අරූපාවචර සිතේ තියනවායි කියලා විශ්වාස කරන්න එපා. මේ අරූපාවචර සිත දකින්න හැටි. මේ අපේ ශක්ති විශේෂයෙන් අපේ ප්‍රඥාවෙන් මේවත් දකින්න හැටි තමයි මෙතන කියන්නේ. 779. එතන විස්තර කරනවා පටිසම්භිදාව හතරකින්. ධර්ම අර්ථ ධම්ම නිරුක්ති පටිභාන. කුසල ධර්මයෝ කවරේද යත්. දැන් අරූප භව උත්පත්තිය පිණිස. මේ කියනවා සර්ව ප්‍රකාරයෙන් ආකින්චඤ්ඤායතනින් ඉක්මානේව සංඥානා සංඥායතන මේ විදිහට මේ අරූප භව උත්පත්තියක් පිණිස මෙතන එතකොට මෙතන ආකාසානඤ්ඤායතනේ දාලා නැහැ. ආකින්චඤ්ඤායතනේ ඉඳන් දාලා තියෙන්නේ. ඒ කියන්නේ රූපාවචර සිත් සියල්ලම මෙතන කැටි කරලා තියෙන්නේ. එතකොට ඒ කැටි කරලා ඒ සිත්වල සිත් පිළිබඳව දැනීම, ඒ කියන්නේ ඒ කුසලයේ පිළිබඳව දැනීම ධර්ම පටිසංවිදාව, ඒ කුසලයන්ගේ විපාකයේ දැනීම අර්ථ පටිසංවිදාව, ඒ දෙකේම නිරුක්තිය දැන ගැනීම නිරුක්ති පටිසංවිදාව, ඒ ඥාන තුනම පිළිබඳ දැනීම ප්‍රතිභාන සංවිදා. දැන් ඔය කුසලයේ එතකොට ඔන්න අරූපාවචර කුසලයක් අපි ඉවර කරා. දැන් බලන්න 780ට මොකද වෙලා තියෙන්නේ? 780 දී පෙන්වනවා පටිසංවිදාව හතරකින්. දැන් දකින්නේ මොනවද? අර්ථ ධම්ම නිරුක්ති පටිභාන. කුසල ධම්මයෝ කවරේද යත්. යම් කාලයක දිට්ඨිගතයන්ගේ ප්‍රහාණය පිණිස. මේ මොකද්ද? මේ ප්‍රථම මාර්ග කුසල් සිත ලියන්නේ. යම් කාලයක දිට්ඨිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණි නෛර්යානිකෝ අපචේ ගාමියෝ ලෝකෝත්තර ධානය වඩාද. කාමයන්ගෙන් වෙන්වම මේ කියන්නේ ප්‍රථම ධාන සංඛ්‍යාතව සෝවාන් මාර්ග සිත. දැන් කියනවා අවික්කේපේ මේ ධර්මය කුසලයෝය. මේ ධර්මයන්ගේ ප්‍රභේදගත ඥානයේ ධර්ම පටිසංවිදා.
මේ ධර්ම ස්වභාවය ගැන විනිශ්චය කිරීමේ ඥානය ධර්ම පටිසංවිදා. ඔවුන්ගේ විපාකයේ ප්‍රභේදගත ඥානය. ඒ ධර්ම වල ඒ කුසලයේ විපාකයේ ගැන දැන ගැනීම අර්ථ පටිසංවිදායි. යම් නිරුක්තියකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේද. එහි ස්වභාව නිරුක්ති ශබ්දයේ ප්‍රභේදගත ඥානය. ඒ අර්ථයේ සහ ධර්මයේ ස්වභාව නිරුක්ති සංඛ්‍යාත ශබ්දයේ ප්‍රභේදගත ඥානයේ නිරුක්තිය. ඒ ඥාන තුනේම ඥානය පටිභාන සංවිදාය. දැන් අපි තේරුණානේ මේ කුසලය ගැන දැනීම, කුසල ධර්ම ස්වභාව දැනීම ධම්ම පටිසංවිදා, කුසලයේ විපාක දැනීම අර්ථ පටිසංවිදා. අනික නිරුක්තිය පටිභාන. දැන් අපි යමු තව පොඩ්ඩක් ඉදිරියට. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් බලන්න 781. සිත ඇතුලේ මේ පටිසංවිදා තියෙනවා කියලා කිව්වොත් එතන වැරදෙන තැන මම දැන් පෙන්නන්නේ 781 පෙන්නන්නේ පටිසංවිදාව 4කින්. මේ අකුසල ධර්ම දැනගැනීමේ ස්වභාවය. අර්ථ පටිසංවිදා, ධම්ම පටිසංවිදා, නිරුක්ති පටිසංවිදා, පටිභාන පටිසංවිදා හතරම තියෙනවා. දැන් අකුසල ධර්මයෝ කවරේදයක්? මේ කියන්නේ අකුසල සිත් 12න් ප්‍රථම අකුසල් සිත. යම් කලක රූපාලම්බනේ වේ, ධම්මාලම්බනේ වේ, යලි යම් අරමුණක් අරබ සොම්නස් සහගත දික්තිගත සංප්‍රයුක්ත අකුසල චිත්තයේ උපදනේ වේද. මේ දික්තිගත සංප්‍රයුක්ත ලෝභ මූල සිත ගැන කියන්නේ. එසමේ ස්පර්ශ වේ මේ සිත. වේදනාවේ, සංඥාවේ, චේතනාවේ ඊළඟට පග්ගහ වෙයි, අවික්කේප වෙයි. මේ සිත ලියලා ඉවරයි ධම්ම සංගණීය ආකාරයට. මේ ධර්මය අකුසලයෝය. මේ අකුසලයෝ තමයි මේ ධර්මය. මේ ධර්මයන්ගේ ප්‍රභේදගත ඥානෙ ධර්ම පටිසංවිදා. දැන් බලන්න මේ ධර්මයන්ගේ මේ ධර්ම ස්වභාවය අඳුනා ගැනීමේ ශක්තිය. දැන් මේ ධර්මයේ අකුසලයේ පවතිනවා කියන එක නෙවෙයි. අකුසල ධර්මයක් අකුසල බව දැනීම. අකුසල ධර්මයක් අකුසල බව දැනීම කියන්නේ ප්‍රඥාවමයි. අන්නේ ධර්මයන්ගේ ප්‍රභේදගත ඥානය ධර්ම පරිසංවිදායි. ඔවුන්ගේ විපාකයේ ප්‍රභේදගත ඥානය අර්ථ පරිසංවිදා. එතකොට අකුසලයේ විපාකය ගැන දැනගෙන එක අර්ථ පරිසංවිදා. එතකොට අකුසලයේ විපාකයක් පිළිබඳව ස්වභාව නිරුක්ති ශබ්දේ ප්‍රභේදගත ඥානය නිරුක්ති පරිසංවිදායි. ඒ ඥාන තුනම පිළිබඳ දැන ගැනීම පටිභාන අර ක්‍රමයටමයි විස්තර කරන්නේ. එතකොට තේරුම් ගන්න ඕන අපි මේ අකුසල සිතේ පවතින ස්වභාවයක් ගැන නෙවෙයි මේ කියන්නේ. අකුසල සිත අකුසල යයි දැන ගැනීම. අකුසල සිතේ විපාකය මොකද්ද කියලා දැන ගැනීම. ඒවා ගැන අන්නේ ආකාරයට දකින්න ඕනේ. ඊට පස්සේ අලිත් අකුසල් සිත් ඔක්කොමත් මේ විදිහට විස්තර කරනවා. ඊළඟට දැන් බලන්න දැන් පටිසංවිදාව තුනකි. දැන් එතනින් එහාට තියෙන්නේ පටිසංවිදාව තුනයි. පටිසංවිදාව තුනකි. අර්ථ, නිරුක්ති, පටිභාන. අව්‍යාකෘත ධර්මෝ කවරේදයක්? දැන් මේ අව්‍යාකෘත ධර්ම වලට ගියාම පටිසංවිදාව හතරක් නෑ තුනයි. දැන් බලන්න අර්ථය තියෙනවා, නිරුක්තිය තියෙනවා, පටිභානය තියෙනවා. ධම්ම පටිසංවිදාව නෑ. දැන් විස්තර කරනවා යම් කාලයක කාමාවචර කුසල කර්මය කළ බැවින් රැස් කළ බැවින් කාමාවචර කුසලයේ කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වූ උපේක්ෂාසගත චක්කු විඥානයේ උපදිනේ වේද. එසමේ ස්පර්ශ වේ, වේදනා වේ, සංඥා වේ, චේතනා වේ, චිත්ත වේ. ඒ කියන්නේ කුසල කර්මයක් කරලා එයාට අහේතුක විපාක සිතක් පහළ වුණා. කුසල කර්මයේ විපාකයේ වශයෙන්. අන්න ඒ විපාකය ගැන දැන් කතා කරන්නේ. ඒ විපාක සිත චක්කු විඥාන විපාක සිතේ ඔන්න ධර්ම ස්වභාවය විස්තර කරලා මනින්දේ උපේක්ඛේන්ද්‍රයේ මේ සිත ලියන්නේ. ඒ සමේ පටිච්ච සමුප්පන්න අන්‍ය අරූපී ධර්ම කෙනෙක් වෙද්ද ඒ ධර්මය අව්‍යාකෘතයෝය. මේ ධර්මයන්ගේ ප්‍රභේත ඥානය අර්ථ පටිසංවිදා ධම්ම පටිසංවිදාව නෙවෙයි මේ අර්ථය.
අර්ථ පරිසංවිදා. කියන්නේ මේ හේතුව පැත්තක තියෙන්නේ මේ ඵලය. හේතුව කොයිද? කුසලය. කවුරු හරි කතා කරනවද? එතකොට මෙතන තියෙන්නේ මම නවතිනවා කියන්නේ මේ ගොරෝනවා අපි කරගෙන යමු. ප්‍රශ්නයක් වුණොත් බලමු ඔයාලට රෙකෝඩ් එක බලා ගන්න පුළුවන් වෙයි. එතකොට අපිට වෙන්නේ මේ විපාකයක තියෙන ස්වභාවය. එතන තියෙන්නේ පටිසංවිදා තුනයි. අර්ථ පටිසංවිදා, නිරුක්ති පටිසංවිදා, ප්‍රතිබාන සංවිදා, ධම්ම පටිසංවිදාව නැහැ. ඒ කියන්නේ විපාකයක් බව දන්නා ස්වභාවය. එතන හේතුව කුසල ගොඩේදී අපි විස්තර කරලා ඉවරයි. පටිසංවිදාව තුනකි. එතකොට මේ විදිහට පටිසංවිදා ඊළඟට ආයසරයක් ඉතිරි චිත්තික ඒ එක්කම පටිසංවිදාව තුනකි කියලා විස්තර කරනවා. අව්‍යාකෘත ධර්ම සියල්ලම පටිසංවිදා තුනකින් තමයි විස්තර කරන්නේ. අපි ටිකක් ඈතට ගිහිල්ලා බලමු ඊළඟට ක්‍රියාසිතකට ගිහිල්ලා දැන් මෙතන පෙන්නනවා පටිසංවිදාව තුනකි 789. මේ කියන්නේ රූපාවචර විපාක සිත. එතකොට රූපාවචර විපාක සිත රූපාවචර කුසල කර්මයේ කලහෙන් බැඩු බැවින් එම රූපාවචර කුසල කර්මයේ කල බැවින් රැස් කල බැවින් විපාක වූ පඨවි කසින සංඛ්‍යාත ප්‍රථම ධානයට පැමිණ විසේද. එතකොට ඒත් අයිසරයක් ආර්ථ නිරුක්ති පටිභාන. මෙතන පටිසංවිදාව තුනයි. ඒ කියන්නේ විපාක විස්තර කිරීමේ ස්වභාවය. ඒ විදිහට තමයි අරූප විපාකත් විස්තර කරන්නේ. ඊළඟ ලෝකෝත්තර විපාක වලට ගිහිල්ලා බලන්න. මෙතන බලන්න පටිසංවිදාව තුනකි. අර්ථ නිරුක්ති පටිභාන. අව්‍යාකෘත ධර්මයක යම් කාලයක දිට්ඨිගතයන් ප්‍රහාණය ප්‍රථම භූමියට පෙන් ලයිරානිකෝ අපචේගාව ලෝකෝත්තර ධානයේ වඩා මේ කියන්නේ සෝවාන් මාර්ගසිත වැඩුවාම ඒ වැඩුව එක හේතුවෙන් මේ ලෝකෝත්තර ධර්ම කුසල ධර්මයේ කල බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන්වම දුක්ඛ පටිපදා දණ්ඩා විඤ්ඤා ශුන්්‍යත වූ විපාක ප්‍රථම ධානයට පැමිණ විසේද. මේ ඵලසිත එසමෙහි ස්පර්ශ වේයයිකේපේ මේ ධම්මසංගණී සිත ලියන ආකාරයට. එතකොට එන්නේ පටිසම්භිදා තුනයි. අර්ථ පටිසංවිදා, නිරුක්ති පටිසංවිදා, ධම්ම පටිසංවිදා. මේ සිත දැනගැනීමේ ස්වභාවයෙන් මේ පටිසම්භිදා තුනයි තියෙන්නේ කියලා පැහැදිලි. මේ අකුසල විපාක අපි ඉස්සර කුසල විපාක ගැන කතා කරේ. දැන් අකුසල විපාක 792 අර්ථ නිරුක්ති පටිභාන. කුසල කර්මයේ කල බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වූ උපේක්ෂා සාගත චක්කු විඥානයේ උපදිනේ වේද. මේ කියන්නේ අකුසල විපාක උපේක්ෂා සාගත චක්කු විඥානයේ ඉපදුනහම වෙන්නේ පටිසම්භිදා තුනයි. අර්ථ නිරුක්ති පටිභාන. අන්නේ අර ඉස්සලා කිව්වා වගේම විපාකවල තියෙන ස්වභාවය. ඊට පස්සේ අනික් විපාකසෙත් ඊට පස්සේ අපි ක්‍රියාසිත වලටත් යම් බලන්න. ක්‍රියාසිත වල කොහොමද විස්තර කරලා තියෙන්නේ කියලා. දැන් මේ බලන්න මෙතන 795 තියෙන්නේ ක්‍රියාසිත. පටිසම්භිදාව තුනකි. අර්ථ පටිසංවිදා, නිරුක්ති පටිසංවිදා, පටිභාන සංවිදා. යම් කලෙක රූපාලම්බනේ වේ ධම්මාලම්බනේ වේ නොම කුසල් වූ අකුසල් වූ නොද කර්ම විපාකෝ සොම්නස් සහගත ක්‍රියා මනෝ විඥාන ධාතු උපදිනේ වේද. මේ තියෙන ක්‍රියාසිත. ක්‍රියාසිත වල පටිසම්භිදා තුනයි. මේ ආකාරයටම පටිසම්භිදා ක්‍රියාසිත ටික සියල්ලම ලියනවා. දැන් මෙතන දැන් මට විශේෂයෙන් කියන්න ඕන අවස්ථාවක් තියෙනවා. දැන් අපිට අදහසක් ආවා කුසල ධර්ම වශයෙන් දැනීම, කුසල ධර්මයේ විපාක වශයෙන් දැනීම, එතකොට ධර්ම පටිසංවිදාවයි අර්ථ පටිසංවිදාවයි දෙක මෙතන ආවා. මොකද කුසල
වශයෙන් දැනීම කුසලයේ විපාක වශයෙන් දැනීම අර්ථ පරිසංවිදා. ඒ වගේම අකුසල ධර්මයකත් අකුසල ධර්ම බව දැනීම ධර්ම පරිසංවිදාව අකුසල ධර්මයේ විපාක දැනීම අර්ථ පරිසංවිදා. එතකොට කුසල ධර්මයේ අකුසල ධර්මයේ විශේෂදී පරිසංවිදා හතරම ආවා. හැබැයි විපාක ගන්නකොට විපාක සිත් වලටයි ක්‍රියා සිත් වලටයි පරිසංවිදා තුනයි. ඔන්න ඔය කාරණේ අපි දැනගත්තොත් අපිට එතනින් එහාට යන්න පුළුවන්. මේ 797 තියෙන වෙන මෙහෙම විස්තර කළා. මේ කියපු කාරණා ගැන මොනවා හරි අදහසක් තියෙනවද? ප්‍රශ්නයක් තියනවද කාට හරි? අපි එhmenan 797ට යමුද ඡේදයට 797 ඡේදය පොඩ්ඩක් කියවන්න. පටිසංවිදාව හතරකි. දැන් මේ අන්තිම අභිධර්ම භාජනයේ අන්තිම ඡේදය. මේක හරිය ගැඹීර ඡේදයක්. මේක හරියට තේරුම් ගත්ත පුළුවෙක්ම තේරුම් ගන්න පුළුවන්. 797 පටිසංවිදාව හතරකි. අර්ථ පටිසංවිදා, ධම්ම පටිසංවිදා, නිරුක්ති පටිසංවිදා, පටිභාන පටිසංවිදා. දැන් මේ පටිසංවිදා ඥාන කොහෙද පහළ වෙන්නේ? මම මේ ප්‍රශ්නේ අහුවොත් කොහෙද පහළ වෙන්නේ? ඔන්න උත්තරේ තියෙනවා. පටිසංවිදාව තිදෙනෙක් කාමාවචර කුසල සිත විසින් සතර ඥාන සංප්‍රයුක්ත චිත්තෝත්පාදයන්හිද ක්‍රියාසිත විසින් සතර ඥාන සංප්‍රයුක්ත ක්‍රියාචිත්තෝත්පාදයන්හිද උපදී. දැන් බලන්න මොකද්ද මේ කියන්නේ? අපි ඥාන සංප්‍රයුක්ත මහා කුසල් සිත් හතර ඊටාම බල සම්පන්නයි. අපි දන්නවා ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් හතර තමයි වෝදාන සිත විදියට එන්නේ. ගෝත්‍ර භූසිත විදියට එන්නේ. මාර්ග සිතට පොඩ්ඩයි පහලින් තියෙන්නේ. මේ සිත් හතර ඊටාම ප්‍රබල සිත්. මෙන්න මේ සිත් හතරේ පරිසංවිදාව උපදිනවා. අපි ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් කියනකොට සාමාන්‍ය මලක් පූජා කරනකොට අපිට ඇති වෙන්නේ ඥාන සංප්‍රයුක්ත මේ කුසල් සිතක්. කුසල් සිත් 8න් එකක්. ඔය කුසල් සිත් 8 එක වෙලාවක තියෙන්නේ යට්ටම ශක්ති මට්ටමේ එක වෙලාවක තියෙනවා ඊටාම ප්‍රබල ශක්ති මට්ටමක. ශක්ති මට්ටම කියලා කියන්නේ ඒකේ ඥාන සම්භාරය ඊටාම වැඩි. අපි දන්නවා මාර්ගසිතට ප්‍රථමයෙන් තියෙන ගෝත්‍ර භූසිත නැත්නම් ඕදාන සිත ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක්. ඒ කුසල් සිත කොච්චර ප්‍රබල කුසල් සිතක්ද? ඒ සිත සංස්කාරයන් අරමුණු කරන්නේ. හැබැයි ඊළඟ මොහොතේ එයා නිර්වාණය අරමුණු කරනවා. නිර්වාණය දැක අපි කියනවා අපි බොජ්ජංග විභංගයේදී කිව්වා නිවනට පිරිනැමුණු වස්සග්ග පරිණාමයෙන් මේ නිවනට ස්වභාවයට යන්න ඔන්න මෙන්න තියෙන ස්වභාවය. මෙන්න මේ සිත් හතර ඊටාම් ප්‍රබල සිත් හතරක්. ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් හතර, ඥාන සංප්‍රයුක්ත ක්‍රියා සිත් හතර. ඔන්න ඔය ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් හතරේ මේ පටිසම්භිදාව හතරම උපදිනවා. මේ සිත් හතරෙන් තමයි අනිත් පටිසම්භිදාව දකින්නේ. අන්න ඒක තමයි අපි දැනගන්න ඕනේ. අර්ථ පටිසංවිදා, ධම්ම පටිසංවිදා, නිරුක්ති පටිභාන පටිසංවිදාව තිදෙනෙක් කාමාවචර කුසල විසින් සතර ඥාන සංප්‍රයුක්ත චිත්තෝත්පාදයන්හිද ක්‍රියා විසින් ඥාන සංප්‍රයුක්ත චිත්තෝත්පාදයන්හිද උපදී. අර්ථ පටිසංවිදාව ඊයත කියපු චිත්තෝත්පාද 8ේද උපදී, සතර මාර්ගයේද උපදී, සතර ඵලයේද උපදී. ඒතර සතර මාර්ගයේ සතර ඵලයේදී උපදින්නේ අර්ථ පටිසංවිදාව පමණයි. අර ඉස්සල කියපු ධම්ම ආදී අනික් චිත්තෝ අනික් ඒවා උපදින්නේ නැහැ. අර්ථ පටිසංවිදාව පමණයි. ධම්ම පටිසංවිදාව, නිරුක්ති පටිසංවිදාව, පටිභාන කියන ඒ තුන උපදින්නේ නැහැ. දැන් බලන්න මොකද මේ ඇයි මේ කාරණේ මෙහෙම විදිහට කියන්නේ? එතකොට සීක භූමියේ පුජ්‍යලයකට පටිසම්භිදාව උපදින්නේ මොන සිත්වලද? මම දැන් මේක දවත කතා කරන්නේ මේක ස්ථිර වෙන්න. සීක භූමියේ කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳන් අරහත් මාර්ගයේ දක්වා
ආනන්ද හාමුදුරුවෝ කියලා හිතමු. ආනන්ද හාමුදුරුවන්ගේ පටිසම්භිදාව උපදින්නේ මොන සිත්වලද? ඥාන සම්පයුක්ත ඥාන සම්පයුක්ත. නයි කාමාවචර ඥාන සංප්‍රයුක්ත චිත්තෝත්පාදයන් 4. එතකොට රහතුන් වහන්සේ කෙනෙකුට ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිත 4 උපදින්නත් පුළුවන්. මාර්ග අවස්ථාවේදී උපදින්න පුළුවන් මාර්ග සිතේ අර්ථ පරිසංවිදාව. මාර්ග සිත එක සැරේනේ පහළ වෙන්නේ. ඵල චිත්තෝත්පාදේ ඵල චිත්තෝත්පාදයයි ඵල සිත ඵල සමාපත්තියෙන් ඉන්නකොට අර්ථ පරිසංවිදාව උපදින්න පුළුවන්. අපි දන්නවා ඵල සිත ඉපදිලා නැවත ඵල සිතේ ඉන්න පුළුවන් ඵල සමාපatti චිත්ත වීතියකදී. එතකොට රහතන් වහන්සේ කෙනෙකුට ඒ ඵල සමාපatti චිත්ත වීතියේදී උපදින්න පුළුවන්. එතකොට අපි මේ කාර්යයෙන් මෙතනින් මේ ටික හරියටම දැනගත්තොත් විතරයි අපිට යන්න පුළුවන් පඤ්ඤපුච්චකේට. මේ කාර්යය ගැන කවුරු හරි කතා කරන්න කෙනෙක් ඉන්නවනම් මේ අන්තිම ඡේදය ගැන 797 ගැන යම් කිසි කාරණයක් තියෙනවද කතා කරන්න. එතකොට කියන්නේ පටිසංවිදාව 4ම උපදින්න පුළුවන් ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් 4. පටිසම්භිදාව 4ම උපදින්න පුළුවන් ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිත 4. සර් අන්තිම ඡේදයේ පොඩ්ඩක් නැවත පැහැදිලි කරන්න පුළුවන්ද සර්? සතරසිංහ මහත්මයා කැමරාව කොන් වෙලා තිබුණා. හරි. අන්තිම ඡේදයේ මෙහෙමයි 779 779 ඡේදයේ කියන්නේ මේ පටිසම්භිදා 4 උපදින සිත් මොනවද කියලා. මේවා පටිසම්භිදා කියන්නේ ඥානය. ඥානය කියන්නේ ප්‍රඥාව තමයි චෛතසිකය. ප්‍රඥාව චෛතසිකයෙන් තොර වෙන දෙයක් නැහැ. මේ පරමාර්ථ ධර්මයේ ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසිකේ උපදින්න පුළුවන් කොහෙද? කුසල් සිතක සහ ක්‍රියාසිතක. වෙන තැනක උපදින්න බෑනේ. ඵල සිතෙත් උපදින්න පුළුවන්. හරි. එතකොට කුසල් සිතයි ක්‍රියාසිතයි ඵල සිතයි. එතකොට මේ ප්‍රඥාව උපදින්නේ ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් 4 උපදිනවා සීක භූමියේදී. සීක භූමිය අයට ක්‍රියා පහළ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට උපදින්නේ මේ පටිසම්භිදාව ඔන්න ඔය ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් 4. අසීක භූමියේ රහතුන් වහන්සේලාට උපදින්න පුළුවන් ඒගොල්ලන්ගේ ක්‍රියාසිත 4. ඒ වගේම මාර්ග අවස්ථාවේදී උපදින්න පුළුවන් මාර්ග සිතේ. ඵල සමාපත්තියේදී උපදින්න පුළුවන් ඵල සිතේ. අන්න ඔය උපදින්න පුළුවන් අවස්ථා 3යි. එතකොට අපි දන්නවා ධම්ම අර්ථපටිසංවිදාව ලෞකික වශයෙන් උත්පවතින්න පුළුවන් ලෝකෝත්තර වශයෙන් උත්පවතින්න පුළුවන් බව අපි දැන් තේරුම් ගත්තා. ලෞකික වශයෙන් පවතින්න පුළුවන් කාමාවචර කුසල් සිත් 4 ඥාන ක්‍රියාසිත 4. එතකොට අර්ථපටිසංවිදාව මාර්ගසිතේ උපදිනකොට ලෝකෝත්තරයි ඵලසිතේ උපදිනකොට ලෝකෝත්තරයි. ධම්මපටිසංවිදාවත් නිරුක්ති පටිසංවිදාවත් පටිභාන පටිසංවිදාවත් කියන 3 දෙනාට ඉපදෙන්න පුළුවන්නේ ලෞකික භූමියේ පමණයි. ඒ කියන්නේ ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් 4 සහ ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිත 4. ලෝකෝත්තර භාවයේ උපදින්නේ නැහැ. දැන් අපිට කාරණේ පැහැදිලිද එතන? සර් එතන මේ විපාක සිත්වල හට ගන්න විදිහක් නැද්ද සර්? මට ඒක වැටහුනේ. හට ගන්නවන්න උතන තමයි. මට ඒක වැටහුනේ. මේවා උපදින්නේ ජවන ආකාරයට. ඒ කියන්නේ මේ සිතක් මේ අර විපාක සිත් දැකීම සංඛ්‍යාතව තමයි හැදෙන්නේ. දැන් අපි අර සිත් 89ටම පටිසම්භිදා ගැලපුවට ඒ සිත් දැන ගැනීම සංඛ්‍යාතව තමයි මේ පටිසම්භිදාව විස්තර කරේ. දැන් දැන ගැනීම කරන්නේ කොහෙන්ද? ජවන් සිත් වලින්.
කුසල කාමාවචර කුසල ඥාන සංප්‍රයුක්ත සිත් 4 යහතරක් ජවන් සිත් ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිත 4 ජවන් ඊළඟට මාර්ග සිතේ සහ ඵල සිතේ මේවා වල විපාක වශයෙන් විපාක බව දැනීම ක්‍රියා බව දැනීම ආකාරයෙන් අර සිත් ඒ සිත් 8ක්නේ එතකොට එන්නේ සිත් ඒ සිත් ටිකේ තමයි උපදින්නේ තේරුණා. දැන් මේක ඔයාලට ඉදිරියට ගියොත් පේනවා මේක පඤ්ඤපුච්චකයට ගියොත් පඤ්ඤපුච්චකේ ප්‍රශ්න මම දෙකක් දාන ඊළඟ දවසේ අපි මේක විස්තර කරන තවදුරටත් පඤ්ඤපුච්චකේ තමයි ඊළඟට යන්නේ. දැන් පටිසම්භිදාව හරියටම අර්ථ කරේ නැත්නම් මේකට උත්තර දෙන්න බෑ. සර් එතනස තව ටිකක් මට පැහැදිලි කරගන්න ඕනේ. දැන් ලෞකික සිත් කියන්නේ කාමාවචර සිත් වල ඉපදෙනවා කියන එකනේ. දැන් මේ පටිසම්භිදා ඇති වෙන්නෙම සේකයන් වහන්සේලාට අසකයන් වහන්සේලාටයි. සේකයන් වහන්සේලාට හරි සේකයන් වහන්සේලාට ඔව් අසෙක්තු. එතකොට පෘථග්ජනයට ඇති වෙන්නේ නැහැ. ලෞකික සිත් කියන්නේ සේකයන් වහන්සේලාට ඇති වෙන්නේ කාමාවචර සිත්. ඒකයි. ඒකනේ සර්. සේකයන් වහන්සේලාට කාමාවචර ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් 4 සේකයන් වහන්සේලාට එතකොට ශීනාංශයන් වහන්සේට කාමාවචර ක්‍රියාසිත 4 මේ දැකීම ඒගොල්ලන් ශක්ති විශේෂයක් මෙයාලා වෙනේව දකින්න ස්වභාවය වෙනේව දකින්නේ වෙන සිතකින් මේ ඒවා දකින්නකොට උපදින්න සිත අරක හරි එතකොට අපි මේ විපාක සහ ක්‍රියාසිත පිළිබඳව දැනීම නැත්නම් අකුසල සිතේ කොහොමද පටිසම්භිදා 4 කියලා විස්තර කරන්නේ අකුසල සිත බව දැනීම අකුසලයේ බව දැනීම අකුසලයේ බව දැනීම අකුසලයේ විපාකයේ බව දැනීම අන්න ඒ ආකාරයෙන් මේක දකින්න. එතකොට මෙන්න මෙතන කියනවා දැන් අපි පඤ්ඤපුච්චකයට ගියා. පඤ්ඤපුච්චකයේදී පරිසම්භිදාව 797 පරිසම්භිදාව 4කි. අර්ථ ධම්ම නිරුක්ති පටිභාන. දැන් මේක අපි ත්‍රික වලටයි දුක වලටයි ගලපනවා. දැන් අපි බලන්න 800 800දී කියනවා පටිසම්භිදාව කුසලද වන්නාහ අව්‍යාකෘතද වන්නාහ. ඇයි මෙහෙම කිව්වේ? විපාක නිසා. ක්‍රියාසිත. කුසල සිත් සහ ක්‍රියාසිත. කුසල සිත් සහ ක්‍රියාසිත සහ මාර්ග සිත් සහ ඵල සිත්. දැන් මේ දෙකම කියන්න පුළුවන්. එතකොට මාර්ග සිත් කියන්නේ කුසල් සිතක් ඵල සිත කියන්නේ අව්‍යාකෘත සිතක්. එතකොට තමයි කුසල් ඥාන සංප්‍රයුක්ත කුසල් 4 වෙනකොට කුසල් ක්‍රියා වෙනකොට අව්‍යාකෘත. එතකොට ඒක හරි එතනින් අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මේ බලන්න සතර පරිසංවිදා ධර්ම සුඛ වේදනාවද සංප්‍රයුක්ත වන්නා අදුක්කම සුඛ වේදනාවත් සංප්‍රයුක්ත වන්නා. ඒ ඇයි එහෙම කියන්නේ? අර උපේක්ෂා සහගත සිත් වල නිසා. ඕමනස් සහගත සහ උපේක්ෂා සහගත සිත්. ඒක තේරුණාද මේ අනික් මහත්මීන් මෙතන ගැළපීමේදී එතන ගැටලුවක් තියනවද? තේරුණා සර්. අපි අපි කරමු මේක පොඩ්ඩක් බලාගෙන එන්න. මම ඊට පස්සේ මේකේ තව පොඩ්ඩක් ඈතට ගිහිල්ලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට ලෝකෝත්තර භාවයේ මේ අපි ඊළඟ දවසෙත් අපි කරමු මේ පඤ්ඤපුච්චකය. දැන් මේක වැඩි නිසා අද ඊළඟ බදාදා අපි මේක විස්තර කරමු. හොඳේ. ඊළඟ බදාදා කට්ටියම සම්බන්ධ වෙන්න බදාදා 5:30ට මේ ලින්ක් එකෙන්ම දැන් බලමු පටිසම්භිදාව ලෝකෝත්තර ලෞකික භාවයේ මොනවද කියලා. බලන්න දැන් මොන මම පෙන්නන්නම් හේතු දුකට ගිහිල්ලා. බලන්න පටිසම්භිදාව 801 මේ හේතු ධම්මා න හේතු ධම්මා කියනකොට පටිසම්භිදාව හේතු. ඇයි පටිසම්භිදා හේතු? සඥාතයික සිත නිසා හේතු. නෑ අර අලෝභ දෝෂ අමෝහ මේ හේතු ටික තියෙනවානේ මේ ඥාන සංපයුක්ත සිත් අතර. එහෙම නෙවෙයි මහත්මිය. ඒක එතන පොඩි වැරදීමක් තියෙනවා. එහෙම නෙවෙයි. පටිසම්භිදාව කියන්නේ ප්‍රඥාවමයි. සතර පටිසම්භිදාවම එකම එක ධර්මයයි.
ප්‍රඥා චෛතසිකය ප්‍රඥා චෛතසිකයෙන් තොර පටිසංවිදාවක් නැහැ. පටිසංවිදාව පවතින තැන තමයි අර ඥාන සංප්‍රයුක්ත කුසල් සිත 4යි ක්‍රියාසිත 4යි කිව්වේ. පටිසම්භිදා 4ම එකම එක ධර්මයයි. ඒ ධර්මයේ ප්‍රඥා චෛතසිකය. ඒකින්ද තමයි පටිසම්භිදාව හේතුයි කියලා කියන්නේ. පටිසම්භිදාව 4 දෙනාම හේතු. හේතු කියන්නේ මේ අමෝහය සමාවෙන්ද සර් දැන් එතකොට මේ පටිසම්භිදා ඥානෙ මගින් තමන්ගේ සිතක් පිළිබඳවයි තවත් කෙනෙකුගේ සිතක් පිළිබඳවයි දැකීමේ හැකියාවක් ඇති වෙනව නේද සර්? එහෙම තත්ත්වයක් තියෙනව නේද සර්? පටිසම්භිදාවට අපි දැන් විස්තර කරන්නේ පටිසම්භිදා විස්තර කරනකොටම කියනවා පටිසම්භිදාව කුසලයක් බව දැනීම. කුසලයේ විපාකය ගැන දැනීම. කුසලයේ විපාකයයි වල නිරුක්ත ස්වභාවය දැනීම. ඒක මේ කාරණේ එන්නේ අර විශේෂ ඥාන සම්භාවයක් විශේෂයෙන්. ඒ විදිහට දැක්කහම මේ කාරණේ තේරෙනවා. මේක පටිසම්භිදාව 4 දෙනා කියන්නේ එකම එක ධර්මයයි. ඒ කියන්නේ ප්‍රඥාවමයි චෛතසිකය. දැන් බලන්න මම තව පොඩ්ඩක් පෙන්නන්නම්. ඈතට ගිහිල්ලා පටිසම්භිදාවේ මේ බලන්න. 4 පටිසම්භිදාව හේතු වූය. 4 පටිසම්භිදාව හේතු සංප්‍රයුක්ත වූයේ. මොකද මේ කියන්නේ? 4 පටිසම්භිදාව හේතුවේ. කියන්නේ ප්‍රඥාවමයි. ප්‍රඥාව තනියෙන් ඉන්නේ නෑ. ප්‍රඥාව සහේතුකයි. අනික් හේතු ධර්මයත් එක්කලා සංප්‍රයුක්තයි කියන එක තමයි යතන විස්තර කරන්නේ. මේ ත්‍රික ධර්ම වලින් තව පොඩ්ඩක් මම ඈතට ගිහිල්ලා පෙන්නන්නම් මේ පටිසම්භිදාව මහාන්තර දුකේදී බලන්න මෙතන මහාන්තර දුක. මහාන්තර දුකේදී කියනවා 4 පටිසම්භිදාව සාලම්බණයෝය. මොකද සාලම්බණයෝ කියන්නේ? අරමුණු ගන්න. ආරම්මන සහිත. ඔව් ආරම්මන ගන්නා ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ චෛතසිකයකට සිත සහ චෛතසික සාලම්බණයෝ. රූප ධර්ම සාලම්බණයෝ නෙවෙයි. හරි බලන්න. 4 පටිසංවිදාව චිත්තයෝ නොවේති. දැන් තේරුණාද අර සිත් 4 ගැන කතා කරාට මේ පටිසංවිදාව චිත්තයෝ නොවේති. මේ සිත් 4ක් සිත් 8ක් ගැන නෙවෙයි කතා කරන්නේ. දැන් පැහැදිලි දෙයක 4 පටිසංවිදාව චෛතසිකයෝය. ඒ චෛතසිකයෝ කියන්නේ මේ චෛතසිකයමයි මේ තියෙන්නේ. ප්‍රඥා චෛතසිකයේ තියෙන විශේෂත්වය ප්‍රබලත්වය. එක සැරයක් ප්‍රඥා චෛතසිකේ එනවා අර්ථ පටිසංවිදාව ආකාරයෙන්, ඊළඟ සැරේ ධම්ම පටිසංවිදාව ආකාරයෙන්, ඊළඟට එනවා නිරුක්ති පටිසංවිදාව ආකාරයෙන්, ඊළඟට එනවා පටිභාන පටිසංවිදා ආකාරයෙන්. එතකොට චෛතසික 4ක්. හැබැයි එකම ප්‍රඥා චෛතසිකේ කෘත්‍ය වෙනස්. ওই චෛතසික ධර්මයේ කෘත්‍ය දකින්න. ඒකේ තියෙන ප්‍රබලත්වය දකින්න. එක වෙලාවක ඒ ප්‍රඥා චෛතසිකයේ ධර්ම විෂය විනිශ්චය කරනවා. එක සැරයක් ඒකේ අර්ථ විෂය විනිශ්චය කරනවා. එක සැරයක් ඒකේ නිරුක්ති විෂය විනිශ්චය කරනවා. එක සැරයක් ඒ ධර්ම සියල්ලම පටිමාණය ගැන විනිශ්චය කරනවා. දැන් පැහැදිලිද මෙතන චිත්තයෝ නොවේති. චිත්තයෝ නොවේති. චෛතසිකයෝය. දැන් අපි මේක ඊළඟ දවසෙත් කතා කරමු. මම තව අන්තිම ඡේදයට අරන් ගිහිල්ලා දැන් බලන්න මෙතන මේක පිට්ටි දුකේදී නැහැටි. පිට්ටි දුකේදී පටිසම්භිදාව විස්තර කරන්න හැටි. අත මේ ධම්මසංගණයේ තියෙන ත්‍රික දුක මාතිකා භාවිත කරන්න ඒවා හරි ප්‍රබලත්වයෙන් විස්තර කරනවා හොඳ. දැන් මෙතන කියනවා තුන් පටිසංවිදාවෝ කාමාවචරයෝය. ඇයි මේ කාමාවචරයෝ උනේ කොහොමද? කවුරු හරි විස්තර කරන්න පුළුවන් දෙයක? අසෝමා මාත්මිය? සාර කාමාවචරිත සිත්තර නිසා ඥාන සංකල්ප සිත් 4 නිසා අර්ථ පටිසම්භිදා වැර ඊතුරු 3 කාමවචර සිත් 7 තමයි උපදින්නේ. හරි. අර්ථ පටිසංවිදාව හැර ඉතිරි 3 කාමාවචර සිත්වලමයි උපදින්නේ. ලෝකෝත්තර සිත්වල උපදින්නේම නැහැ. අර්ථ පටිසංවිදාව කාමාවචර සිතෙත් උපදිනවා. නොදකාමාවචර වන්නේ කියන්නේ ලෝකෝත්තර සිතෙත් උපදිනවා. රූපාවචරය උපදින්නේ නැහැ.
ඒක හොඳට මතක තියාගන්න අර්ථපරි. ඔව්. අර්ථපරිසංවිදා උපදිනවා කාමාවචර සිතේ. කාමාවචර සිත කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසල හතරේ සහ ක්‍රියා හතරේ. ඒ වගේම ලෝකෝත්තර මාර්ග සිතේ සහ ඵල සිතේ. ඒකින්ද තමයි අර්ථපරිසංවිදාව කාමාවචරද වන්නේද නොද කාමාවචර වන්නේද කියන්නේ. ඊළඟට බලන්න යට එක. සතර පටිසංවිදාව රූපාවචරය නොවේති. රූපාවචර ධර්ම නෙවෙයි ඒවා. අරූපාවචර ධර්මොත් නෙවෙයි. ඊළඟ එකේදී කියනවා අරූපාවචරයත් නෙවෙයි. ඊළඟට කියනවා තුන් පටිසංවිදාව පරියාපන්නය වේ. මොකද්ද මේ කියනකේ තේරුම? තුන් පටිසංවිදාව පරියාපන්නය වේ. අර්ථ පටිසංවිදාව පරියාපන්නද වන්නේ අපරියාපන්නද වන්නේ. මාත්මේකට ඒක තේරුම් කර හැකිද? තුන් පටි සම්බිදාවම ඇති වෙන්නේ කාමාවචර කුසල් සිත්වල නිසා ඒක පරියාපන්නයි. ඒක අපරියාපන්න ගණයට අයිති වෙන්නේ නැහැ. අර්ථ පටිසංවිදාව පරියාපන්නත් වෙනවා අපරියාපන්නත්. පරියාපන්න කියන්නේ මේ ලෞකික භූමියට අයිති ලෝකෝත්තර භූමියට නොගිය ලෝකයට අයිති කියන ස්වභාවය තමයි පරියාපන්න. ලෝකයෙන් එපිට කියන්නේ අපරියාපන්න. ලෝකේ කියන්නේ ලෞකික ධර්ම ස්වභාවයට. ඊට පස්සේ කියනවා ඊළඟ එකේ තුන් පටිසංවිදාව අනේග්‍යානිකයෝ අර්ථ පටිසංවිදාව නෛර්යානිකද වන්නේ අනේග්‍යානික වන්නේ. ඒක කවුරු හරි තේරුම් කරනවද? කරුණාවෙන් ඉදිරිපත් වෙන්න. මොකද අපි මේ ඒකස නිවනට පමුණුවන කියන අර්ථයෙන් නෛර්යානික කිව්වොත් එතකොට තුන් පටිසංවිදාහු අනේර්යානිකයෝ කියන්නේ ඒ ලෞකික භූමියේ තියෙන ඥාන සම්ප්‍රයුක්ත සිත් ගැන. එතකොට අර්ථ පටිසංවිදා කිව්වහම නෛර්යානික කියන්නේ ලෝකෝත්තර භූමියේ මාර්ගසිත ඵලසිත වලත් තියෙනවා කියන අදහස. අන්න ලෝකෝත්තර මාර්ගසිතේ තියෙනවා කියන එක තමයි නෛර්යානික කියන්නේ. ලෝකෝත්තර ඵලසිතේ තියෙන කොටත් අනේර්යානිකයි. එතකොට මෙතන ලෝකෝත්තර මාර්ගසිතේ යෙදෙන බැවින් ලෝකෝත්තර මාර්ගසිතේ එන්න බැවින් නෛර්යානික වන්නා. එතකොට ලෝකෝත්තර ඵලසිතේ සහ ලෞකික භූමියේ පවතිනා නිසා අනේර්යානික වන්නා. එතකොට නෛර්යානික කියන්නේ නිවනට පමුණුවන ලෝකෝත්තර මාර්ගසිත පමණයි නිවනට පමුණුවන ස්වභාවයෙන් ඉන්නේ. ඊට පස්සේ පල්ලෙහාගේ තියෙනවා තුන් පටිසංවිදාව අනියතයෝය අර්ථ පටිසංවිදාව නියතද අනියතද වන්නා. ඒ කියපු අර්ථයමයි එතන එන්නේ. නියත වෙන්නේ මාර්ගසිතේ යෙදෙනකොට, අනියත වෙන්නේ ඵලසිතේ සහ ලෞකික භූමියේ යෙදෙනකොට. ඒක පැහැදිලි නේද? ඔව් එහෙමයි සර්. බොහොම පිං. එතකොට මෙන්න මේ විදිහට තමයි එතන විස්තර කරන්නේ. දැන් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. නැත්නම් ඊළඟ දවසේ අපි සාකච්ඡා කරමු. අද ටිකක් බොහෝ කාරණා අපි කතා කරානේ. දැන්ට මේකේ කාරණේ ප්‍රශ්නයක් තියෙනවා නම් පැහැදිලි වුණාද? අපි ඊළඟ දවසේ පඤ්ඤපුච්චකේට ඔව් කියවගෙන එනවාද පඤ්ඤපුච්චකේ? එතකොට එකෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් අපිට අනික් කොටසෙත් ප්‍රශ්න අහන්න තියෙනවා නම් අපි පටිසම්භිදා විභංගයේම ඊළඟ දවසේ සාකච්ඡා කරලා ඊළඟ එකට යමු. හොඳයි සර්. තෙරුවන් සරණයි. අර විශේෂයෙන්ම අර හේතුඵල ධර්ම ස්වභාවයේ දැනීම කියන කාරණේ තමයි මේකේ ප්‍රකටම වෙන අවස්ථාව. ඒ කියන්නේ හේතුව ඵලය ආකාරයකට මුළු ධර්මයේම තියෙන ඒ ස්වභාවයෙන් කියලා දකින්න තමයි ඕන. එහෙමනම් අද දවසට අපි સમાપ્ત කරමුද මේ ශ්‍රීමති මහත්මිය? හොඳයි සර්. ඔව් මහත්මිය. ඔව්. එහෙමනම් සර් දැන් පුළුවන්ද? දැන් අපි නවත්තමු නේද එහෙනම්? හොඳයි. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ අපි විසින් ඊටම අතිගම්බීර වූ ධර්ම දේශනාවකට සවන් දුන්නා. පැය දෙකක් පමණ කාලයක්, පැය දෙකකට ආසන්න කාලයක්. ඉතින් අපි සෑම සියලුම දෙනාම ධර්ම ශ්‍රවණමේ වශයෙන් රැස් කරගත්තා වූ අනන්ත පරිමාණ වූ පින් අපගේ ගුරුතුමා වන විද්‍යාරත්න සර්ට ඊටාම කෘතවේදීව පිරිනමමු. අපි පළමු කොටම දෙවියන්ට පින් දීලා ඥාතීන්ට පින් දීලා වැඩසටහන නිමා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාපි ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ මෙසේ ප්‍රාර්ථනා කරමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු සාදු 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 අද දවසේ ධර්ම ශ්‍රවණමේ වශයෙන් අප සෑම සියලුම දෙනාම රැස් කරගත්තා වූ ඒ උතුම් කුසල සම්භාරය අපි ඊටාම ගෞරවයෙන් කෘතවේදීව විද්‍යාරත්න සර්ට අනුමෝදන් කරනවා විද්‍යාරත්න සර් විසින් රැස් කරගත්තා වූ දේශනාමය කුසලානිසංසත් අප අනුමෝදන් කළා වූ යම් තාක් කුසල් බලයෙන්ුත් අනන්ත සසර පටන් රැස් කරගෙන එන්නා වූ සියලු කුසල් බලෙන් මෙලෝ වශයෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම මේ ආකාරයට බොහෝ සත්‍යයේ බොහෝ දිනවල කරගෙන යන්නා වූ මේ උතුම් කාර්යය ධර්ම මේ ශාසනික සේවාව අකණ්ඩව කරදරයකින් තොරව කරගෙන යන්න ඔබතුමාට ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව දිනෙන් දින වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබතුමා ශිල්ප හැදෑරු ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගුරුතුමන්ටත් දෙමව්පියන්ටත් පවුලේ සෑම සියලුම දෙනාටත් විද්‍යාරත්න මැතිණියටත් ඒ වගේම ඊටාම කෘතවේදීව අපි පුණ්‍යානුමෝදනා කරනවා ඒ සෑම සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලබත්වා පරලෝ සැපත් සෑම සියලුම දෙනාටත් ඒ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලබන්නට හේතු වේවා වාසනාව වේවා සෑම සියලුම දෙනාට පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අපිට මේ වැඩසටහන් සම්පාදනය කළා දීලා අනේක විද උදව් උපකාර කරපු බ්‍රෝණ මහත්මයාටත් ජයන්ත මහත්මයාටත් පටිගත කිරීමෙන් මේ දේශනා සංරක්ෂණය කරන ලක්ෂ්මී මහත්මියටත් ඒ ආකාරයෙන්ම අප සෑම සියලුම දෙනා කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ සෑමටත් මේ කරන්නා වූ කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට හේතු වේවා වාසනාව වේවා. මේ කටයුතු අඛණ්ඩව කරගෙන යන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව වර්ධනය වේවා. පතන උතුම් බෝධි වලින් නිර්වාණ අවබෝධය ලබන්නට හේතු වේවා වාසනාව වේවා. සහභාගී වුණ ඔබ අප සෑම සියලුම දෙනාට මේ සියලු කුසල් මෙලොව වශයෙන් සියලු යහපත පිණිස හේතු වේවා වාසනාව වේවා. නිදුක් නිරෝගී සුවපත්ව මේ ධර්ම මාර්ගයේ බොහෝ කාලයක් යන්නට අපිට වාසනාව ලැබේවා. ඒ වගේම පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම නිර්වාණ අවබෝධය ලබන්නට හේතු වේවා වාසනාව වේවා. අපට ශිල්ප ඉගන්වුවා වූ සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ගුරු උතුමන්ටත් මේ පොත්පත ලියා තබා අපවත් වී වදාළ පරලෝසපත් සෑම සියලුම ස්වාමීන් වහන්සේලා ඇතුළු උතුමන්ටත් අපි ඊටාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සෑම සියලුම දෙනාත් උතුම් වූ චතුරාර්ය සත්‍ය සුව පහසුවෙන්ම අවබෝධ කරත්වා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ගොඩාක් පිං ශ්‍රී ඥාතිය ඔබතුමියට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මිනිකේ